අයිබෝවන් අපි අද මේ පුරවැසි අධ්‍යාපනයේ පළවෙනි පාඩමේ 11 වෙනි පිටුවෙන් තමයි පටන් ගන්නෙ. ඒකට අද අපේ පාඩම ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම. මම මේ පාඩමට යන්න කලින් හිතුවා මේ ඕගලන්ට අර ඡන්ද කොට්ටාස ක්‍රමය කියන පාඩම ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා. එතකොට මේ ඡන්ද කොට්ටාස ක්‍රමය මේකට අපි කියනවා මේ කේවල කොට්ටාස ඡන්ද ක්‍රමය කියලා. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ නිශ්චිත භූමි ප්‍රදේශයක් ඡන්ද කොට්ටාසයක් විදියට හැඳින්වීම. එතකොට මේ නිශ්චිත භූමි ප්‍රදේශය තුල සිටින ජනගහනය ඒ අය වෙනුවෙන් ඒ අයගේ ඡන්දයෙන් නියෝජිතයෙක් පත් කරගනු ලබනවා. එතකොට මේ ඡන්ද කොට්ටාස ක්‍රමයේ ආරම්භයේදී මේ ඡන්ද කොට්ටාසයක් බෙදීමේදී ආරම්භයේදී අනුගමනය කරපු ක්‍රමය තමයි ජනගහනයෙන් 75%කට ජනගහනයෙන් 75%කට හෝ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 1000කට ඡන්ද කොට්ටාසයක් නිර්මාණය කිරීම. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් කොළඹට ආසන්න වෙන්න ජනඝනත්වය වැඩි. ඒක එතෙන්දි වෙන්නේ භූමිය කුඩායි ජනගහනය වැඩි. නමුත් කොළඹින් ඈතට යන්න මොණරාගල, මුලතිව්, වවුනියාව, වන්නිය වගේ ප්‍රදේශවලට යනකොට ජනගහනය අඩුයි, භූමි ප්‍රදේශය විශාලයි. එතකොට මේ ඡන්ද කොට්ටාස ක්‍රමය නියම විදියට ක්‍රියාත්මක වුණේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව සමග. එතකොට එතන ක්‍රියාත්මක වුණේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. එතකොට රාජ්‍ය මන්ත්‍රණ පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී 1931 දී තමයි නියම විදියට ඡන්ද කොට්ටාස ක්‍රමයට ඡන්දය පැවැත්වීම ආරම්භ වුණේ. එතකොට මුලින්ම පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී ඡන්ද කොට්ටාස 50කට මුල් ලංකාවම බෙදා වෙන් කෙරුවා. එතකොට මේ ඡන්ද කොට්ටාස 50න් තමයි අර කේවල මේ ඡන්ද ක්‍රමයට മന്ത്രിවරුන් තෝරා ගැනීම මුලින්ම සිදු කෙරුණේ. එතකොට දැන් මේ ක්‍රමයේ ඇතුලේ දැන් අද අපිට කතා කරන්න තියෙන ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම කියන එක. එතකොට මේ රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ආණ්ඩු පක්ෂයක් සහ ආණ්ඩු පක්ෂයක් තිබුණ නමුත් විරුද්ධ පක්ෂයක් කියලා වෙනම කණ්ඩායමක් හිටියේ නැහැ. ඒකට හේතුව අර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කොට්ටාස වලින් පත් වෙන മന്ത്രിවරු 50 දෙනාත් පත් කළ മന്ത്രීන් 8 දෙනාත් එකතු වෙන ආසන 58 ඒක මේ බෙදුවා මේ වෙනම අර කියන්නේ මේ අමාත්‍යංශ බෙදනවා වගේ බෙදුවා. එතකොට මේ මුළු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු සමාජික മന്ത്രിවරුන් සියලු දෙනාම මේ පාලනයට සම්බන්ධ වුණා. ඉතින් ඒක නිසා මේ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය තුල විරුද්ධ පක්ෂයක් කියලා එකක් තිබුණේ නැහැ. අර මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු සියලුම മന്ത്രിවරුන් පාලනයට සම්බන්ධයි. එතකොට ඒගොල්ලන්ව ඒ අමාත්‍යංශ 8කට බෙදලා තිබුණා. එතකොට එක කණ්ඩායමකට සාමාන්‍යයෙන් 7 දෙනෙක් වගේ අයිති වුණා. එකෙන් එක්කෙනෙක් සභාපතිවරයෙක් විදියට පත් කළා. ඒ සභාපතිවරයා වර්තමාන කැබිනට් ඇමතිවරයෙකුට සමානයි. එතකොට
1936 දෙවනි රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත්වුවා. එතකොටත් ගියේ අර ඡන්ද කොට්ටාස 50ට. ඊළඟට දෙවනි ලෝක මහා සංග්‍රාමය නිසා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයක් පැවැත්වුවේ නැහැ. ඒ 1936 පත් වෙච්ච කණ්ඩායමම තමයි ඉදිරියට ගියේ. එතකොට මේ 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණාට පස්සේ අර ඡන්ද කොට්ටාශ වලින් පත් වෙන മന്ത്രීන් සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගියා. ඒකට ඡන්ද කොට්ටාශ 95කින් තමයි മന്ത്രിවරු පත් වුණේ. එතකොට මේ දැන් මේ ඡන්ද කොට්ටාශ වලින් മന്ത്രിවරුන් තෝරාපත් කර ගැනීමේ ක්‍රමය තමයි මේ සරල බහුතර නියෝජන ක්‍රමය. දැන් ඒ කියන්නේ මේ කොට්ටාශයේ മന്ത്രിවරයා වීමට අපේක්ෂකයින් කීප දෙනෙක් තරඟ කරනවා. දැන් රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ලංකාවේ පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වෙනුවට අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉල්ලුවා. ඒ අපේක්ෂකයන්ට වෙන් වෙච්ච වර්ණයක් තිබුණා. එතකොට මිනිස්සු ගිහිලා ඡන්දය දුන්නේ ඒ Taman කැමති නියෝජිතයාගේ වර්ණය තියෙන ඡන්ද පෙට්ටියට තමන්ගේ ඡන්දය දැම්මා. එතකොට ඒ විදිහට තමයි රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී ඡන්දය ක්‍රියාත්මක වුණේ. නමුත් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආවට පස්සේ තමයි ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. එතකොට මුල්ම ලංකාවේ මේ ඡන්ද කොට්ටාශ ක්‍රමයට පාර්ලිමේන්තු මතිවරණයක් මුලින්ම පැවැත්වුණේ 1947. එතන ඡන්ද කොට්ටාශ වලින් පත් වෙච්ච മന്ത്രിවරු 95 දෙනෙක් හිටියා. පත් කළ മന്ത്രීන් 6 දෙනෙක් හිටියා. එතකොට 1956 වෙනකොට මේ ක්‍රමයේම තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට දැන් මුලින්ම 1947 දී ආණ්ඩු බලය අත් කරගත්තේ එක්සත් ජාතික පක්ෂය. එතකොට එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වෙත් මේ 1947 මැතිවරණය ඉලක්ක කරගෙන. ඒ කියන්නේ ඩී.එස්. සේනානායක මහත්මයා අර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු Tamanට හිතවත් മന്ത്രിවරුන් එකතු කරගෙන තමයි මේ එක්සත් ජාතික පක්ෂය පිහිටෙව්වේ. එතකොට 1952 දෙවනි මැතිවරණය තිබ්බා. එතකොට මේ දෙවනි මැතිවරණය තියෙනකොට ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු SWRD බණ්ඩාරනායක මහත්තයා ප්‍රමුඛ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වා. එතකොට මේ අලුතෙන් පිහිටවපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 1952 මහා මැතිවරණයට තරඟ කළා. නමුත් ඒගොල්ලන්ට ආණ්ඩු බලය ලබා ගන්න හැකි වුණේ නැහැ. නමුත් ඒ අය ආසන 9ක් ජයග්‍රහණය කෙරුවා. එතකොට 1952 මැතිවරණයනුත් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය. එතකොට 1956 මැතිවරණයේදී SWRD බණ්ඩාරනායක මහත්මයා තව සුළු පක්ෂ කීපයක් එකතු කරගෙන මහජන එක්සත් පෙරමුණ කියලා පෙරමුණක් හදාගත්තා. මේ පෙරමුණ හදාගෙන 1956 මැතිවරණයෙන් ආසන 51ක් ලබාගෙන ජයග්‍රහණය කෙරුවා. එතකොට දැන් 1947 52 මැතිවරණ වලින් ආණ්ඩු පක්ෂය වුණේ එක්සත් ජාතික පක්ෂය. එතකොට 1956 මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ. එතකොට එදා විපක්ෂය බවට පත් වුණේ ලංකා සම සමාජ පක්ෂය. ඊළඟට 1965 මැතිවරණයෙන්
නැවතත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. ඊට ඉස්සෙල්ලා 1960 දී මැතිවරණ දෙකක් තිබුණා. 1960 මාර්තු මැතිවරණය 1960 මාර්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා. නමුත් රාජාසන කතාවේදී එක්සත් ජාතික පක්ෂය ඡන්ද විමසීමේදී පරාජයට පත් වුණා. ඒ නිසා නැවතත් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. විසිරුවා හැරලා 1960 ජූලි මාසේ මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කෙරුවා. ඊළඟට 1965 එක්සත් ජාතික පක්ෂය නැවතත් බලයට ආවා. විරුද්ධ පක්ෂය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඊළඟට 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ජයග්‍රහණය කෙරුවා. 3/2 බලයක් ඇතුව. එතකොට විපක්ෂය බවට පත් වුණේ එක්සත් ජාතික පක්ෂය. ඊළඟට 1977 දී එක්සත් ජාතික පක්ෂය නැවත ජයග්‍රහණය කළා. ආසන 144ක් ජයග්‍රහණය කළා. ඒ කියන්නේ සමස්ත ආසන සංඛ්‍යාව 160යි. 160න් 144ක් ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂය 6න් 5ක බලයක් හිමි කරගත්තා. එදා විපක්ෂයේ බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වෙච්ච ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ. එතකොට පළවෙනි සැරේට ද්‍රවිඩ පක්ෂයක් විපක්ෂයක් බවට විපක්ෂ නායක දුරේ ද්‍රවිඩ පක්ෂයකට ගියේ 1977 මැතිවරණයෙන් පස්සේ බිහි වෙච්ච විපක්ෂය. එතකොට දැන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් පැවතීම කියන එක සම්බන්ධව. එතකොට මේ මැතිවරණයකදී මේක පළාත් පාලන මැතිවරණයක් වෙන්න පුළුවන්, පළාත් සභා මැතිවරණයක් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන්. එතකොට මේ මැතිවරණයකදී බහුතර නියෝජිතයන් සංඛ්‍යාවක් තේරීපත් වෙච්ච පක්ෂය හෝ බහුතර නියෝජිතයින් සංඛ්‍යාවක් තේරීපත් වෙච්ච කණ්ඩායම තමයි ආණ්ඩු පක්ෂය බවට පත් වුණේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී ආණ්ඩු පක්ෂය බවට පත් වෙන්නේ අර ජයග්‍රහී කර පක්ෂය හෝ ඒ පක්ෂ කණ්ඩායම. එතකොට මේ පාලන කටයුතු මෙහෙයවීම කරන්නේ මේ ආණ්ඩු පක්ෂය. එතකොට මැතිවරණයකදී මේ ආණ්ඩු පක්ෂයට වඩා අඩු නියෝජිතයන් සංඛ්‍යාවක් තේරීපත් වෙච්ච පක්ෂය සහ ඒ අනිකුත් පක්ෂ එකතුව තමයි විරුද්ධ පක්ෂය හැදෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂ ටික එකතුව තමයි විරුද්ධ පක්ෂය මේ සමන්විත වෙන්නේ. එතකොට මේක ඕගොල්ලන්ට හොඳටම පැහැදිලි කරලා දෙන්න පුළුවන් ක්‍රමය තමයි දැන් වර්තමාන දැන් මේ 2020 මැතිවරණයෙන් දැන් වර්තමානයේදී 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් වුණේ පොදු ජන එක්සත් පෙරමුණ. එතකොට මේ පොදු ජන එක්සත් පෙරමුණ ඇතුලේ ප්‍රධාන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එතකොට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙච්ච සුළු පක්ෂ ඇතුළු කණ්ඩායමක් තමයි පාර්ලිමේන්තුවේ බහුතරයක් ඡන්ද ලබාගෙන ආණ්ඩු පක්ෂය පිහිටෙව්වේ. එතකොට වර්තමානයේ විරුද්ධ පක්ෂය සමන්විත වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයෙන්.
එතකොට සමගි ජන බලවේගයට තමයි විරුද්ධ පක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ පක්ෂ සහ මුස්ලිම් පක්ෂ කීපයකින් තමයි විරුද්ධ පක්ෂය සමන්විත වෙලා තියෙන්නේ. එතකොට අර ආණ්ඩු පක්ෂයක් ආණ්ඩුවක් පිහිටවන්න තරම් බහුතරයක් නැති පක්ෂය තමයි විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත්වන්නේ. එතකොට ඒ පක්ෂයේ නායකයා තමයි විරුද්ධ පක්ෂයේ නායකයා බවට පත් වෙන්නේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී මේ විරුද්ධ පක්ෂය කියන එක ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. අර බැලූ බැල්මට නම් පේන්නේ ආණ්ඩුව මොනවද කරන්නේ ඒ හැම දෙයකටම විරුද්ධ පක්ෂය විරුද්ධයි. ඉතින් දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී මේ පාලනය සාර්ථක කරගන්න විරුද්ධ පක්ෂයෙන් ඉටු විය යුතු කාර්යභාරයක් තියෙනවා. මේ පළවෙනි එක තමයි දැන් ආණ්ඩු පක්ෂය කරන යහපත් කටයුතු තියෙනවානේ. එතකොට ඒවායේදී ආණ්ඩු පක්ෂයට ඒ යහපත් කටයුතු ක්‍රියාත්මක කරන්න විරුද්ධ පක්ෂය තමන්ගේ සහාය දෙන්න ඕනේ. දැන් සාම්ප්‍රදායික මේ විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ මේ හැම දෙයකටම විරුද්ධයි. එතකොට මේ විරුද්ධ පක්ෂය කරන්නේ හැම දෙයකම අඩුපාඩු කියන එක. දැන් දෙවනි කාරණය දැන් ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලලා සංවර්ධනාත්මක විවේචනය තුළින් ආණ්ඩුව සුමගට යොමු කිරීම. දැන් අපි දැක්ක දැන් පහුගිය දවස්වල වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ලොකු සංවාදයක් ඇති වුණා. එතකොට මේ විපක්ෂය ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා ආණ්ඩුව මේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ ඉන්දියාවට දෙන්න යනවා කියලා. ඉතින් කොහොම හරි අවසානයේදී ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට මේ පෝර්ට් සිටි පනත. මේ පෝර්ට් සිටි පනතේදී විපක්ෂය ලොකු ප්‍රචාරයක් කරගෙන ගියා මේ ලංකා භූමිය තුල වෙනත් ආණ්ඩුවක් පිහිටවන්න යනවා. ඊළඟට මේ අලුතෙන් පිහිටවන මේ පෝර්ට් සිටිය කියන ප්‍රදේශයට ලංකාවේ පුරවැසියන්ට ඇතුල් වෙන්න බෑ. ඒ වගේ විවිධ අදහස් විපක්ෂය ඉදිරිපත් කළා. දැන් විපක්ෂය කොහොම හරි මේ පෝර්ට් සිටි පනතට විරුද්ධව ඡන්ද දුන්නා. ඉතින් විපක්ෂය කිව්වේ මේකෙන් මේ ජනතාවට හානියක් වෙන දෙයක් ඒ විදිහට තමයි විපක්ෂය මේක පෙන්눔 කරේ. නමුත් ආණ්ඩුව කිව්වා මේකෙන් ගොඩාක් ප්‍රතිලාභ අත් වෙනවා. ඊළඟට මේකට විදේශ ආයෝජකයෝ සෑහෙන කණ්ඩායමක් මේ ස්ථානයට එනවා. ඒකෙන් ලංකාවට ලොකු විදේශ විනිමයක් ලැබෙනවා. ඒ වගේ ආණ්ඩුව මේකේ යහපත් පැත්තක් ගැන කිව්වා. ඒකට විරුද්ධ පක්ෂය ඊට වඩා විරුද්ධ මතයක් දැරුවා. නමුත් කොහොම වුණත් පාර්ලිමේන්තුව තුර බහුතරයක් තිබීම හේතුවෙන් ආණ්ඩු පක්ෂය ඒ තමන්ට අවශ්‍ය පනත් කොහොම හරි සම්මත කරගන්නවා. එතකොට ඊළඟ එක තමයි ආණ්ඩු පක්ෂයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්ති වලට හා ක්‍රියාවන්ට විරුද්ධත්වය දැක්වීම. එතකොට ආණ්ඩු පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීට නොගැලපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා නම් විපක්ෂයට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට විපක්ෂයට පුළුවන් ඒ සම්බන්ධව පොදු මහ ජනතාව දැනුවත් කිරීමට. ඉතින් ඒවයි ප්‍රතිඵල තමයි ඔය උද්ඝෝෂණ සත්‍යග්‍රහ වගේ දේවල් පැවැත්වීම. ඉතින් අර ආණ්ඩුව
නියම මාර්ගයේ ගෙනියන්න උදව් වෙන්නේ ඇත්තටම විපක්ෂය. එහෙම නැත්නම් ආණ්ඩුවත් අර අත්නෝමතික විදියට කටයුතු කරන්න පුළුවන්. ඉතින් විපක්ෂය කරන්නේ ඒ ආණ්ඩුව නියම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරවන්න යොමු කිරීම. එතකොට ඊළඟ එක වඩා යහපත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කිරීම. එතකොට දැන් හුඟක් වෙලාවට ආණ්ඩු පක්ෂයේ දැන් ඉන්න අය විපක්ෂයේ ඉන්නකොට හරිම ප්‍රජාතන්ත්‍රවාදී. සෑම දෙයකම අඩුපාඩු ඒගොල්ලන්ට පේනවා. ඒගොල්ලෝ හරි ප්‍රගතිශීලී. නමුත් ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ අර ප්‍රගතිශීලී අදහස් ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා යනවා. දැන් විරුද්ධ පක්ෂය වෙන්නේ හුඟක් වෙලාවට කලින් ආණ්ඩු පක්ෂය තිබිච්ච පක්ෂයනේ. දැන් ඒ අයගේ ආණ්ඩු තියෙනකොට ඒගොල්ලන්ට නොපෙනිච්ච දේවල් ඒගොල්ලන්ට විපක්ෂයට ආපම හොඳට පේනවා. ඉතින් අර කියන්නේ බලය තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලය නැහැ. ඒකට බලය තියෙනකොට මොලේ නැහැ කියන්නේ ආණ්ඩු පක්ෂයට, මොලේ තියෙනකොට බලය නැහැ කියන්නේ විපක්ෂයට. ඉතින් දැන් කොහොම වුණත් විපක්ෂයක් කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආණ්ඩුවක් හරි මාර්ගයේ ගෙනියන්න නම් මේ විපක්ෂ කණ්ඩායම ඉන්න ඕනේ. එතකොට ඊළඟට අපි කතා කරනවා නිදහස, සමානාත්මතාවය හා අයිතිවාසිකම්. එතකොට මේ පුද්ගලයින්ට Tamanගේ දේශපාලන අවශ්‍යතා, ආර්ථික අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා දැන් මේවා ඉෂ්ට කරගන්න සමාජයෙන් ලැබෙන ඉඩකඩට තමයි අපි කියන්නේ නිදහස කියලා. කියන්නේ පුද්ගලයෙකුට නිදහසේ Tamanගේ මේ දේශපාලන කාර්යයන් කරගෙන යන්න නිදහස තියෙන්න ඕනේ. Tamanගේ ආර්ථික කටයුතු නිදහසේ කරගන්න ඉඩ තියෙන්න ඕනේ. ඊළඟට Tamanගේ සමාජීය අවශ්‍යතා මේ ඉෂ්ට කරගන්න නිදහස තියෙන්න ඕනේ. දැන් මේ GDH කෝල් කියන දාර්ශනිකයා කියනවා බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව නිදහසයි. ඒ කියන්නේ බාහිර බලපෑමකින් තොරව පුද්ගලයෙකුට තමන්ගේ පෞද්ගලිකත්වය වර්ධන කර ගැනීමට තියෙන ඉඩ ප්‍රස්තාවට තමයි නිදහස කියන්නේ. එතකොට මේ නිදහස මේ තමන්ට මේ ලැබිච්ච නිදහස සමාජයේ ඉන්න අනිත් සමාජිකයන්ට අවහිරයක් බාධාවක් වෙන්න බෑ. තමන් නිදහස භුක්ති විඳින්න ඕනේ යම් නීතිමය සීමාවකට යටත් වෙලා. ඒ සීමාවෙන් ඔබට යන්න බෑ. දැන් එහෙම ඒ සීමාවෙන් ඔබට ගියොත් මොකද්ද වෙන්නේ? සමාජයේ ඉන්න අර අනිත් සමාජිකයන්ට අවහිරයක් බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් දැන් පුද්ගලයෙක් දියුණු වෙනවා කියන්නේ දැන් සමාජය කියන්නේ පුද්ගලයන් සමූහයකගේ එකතුවක්. එතකොට පුද්ගලයෙක් දියුණු වෙනවා කියන්නේ මේක පොදුවේ සමස්ත සමාජයේම දියුණුව. එතකොට සෑම කෙනෙකුටම සමාන අවස්ථා ලබා දෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ සමානාත්මතාවය කියලා. දැන් එයාට කිසිම වෙනස්කමක් වෙන්න බෑ. තමන්ගේ අයිතිවාසිකම් නිදහස සමානව භුක්ති විඳින්න ඉඩ සලස්වන්න ඕනේ. එතකොට මේ නිදහසයි මේ සමානාත්මතාවයයි සමාජය ඇතුළේ ක්‍රියාත්මක වෙන්න නම් අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්න ඕනේ. කියන්නේ මිනිසුන්ගේ අයිතිවාසිකම් සමාජය තුළ සුරක්ෂිත වුණොත් තමයි අර නිදහස සහ සමානාත්මතාවය කියන ගුණාංග සමාජය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මිනිසාට මේ තමන්ගේ මේ සමාජ ජීවිතය සම්පූර්ණ කරගන්න සමාජයෙන් ලැබෙන හිමිකමට අපි කියනවා අයිතිවාසිකම් කියලා.
දැන් මේ අයිතිවාසිකම් කියන්නේ මිනිහෙකුට උපතින්ම ලැබෙන දෙයක්. දැන් මිනිහෙක් උත්පත්තියෙන්ම ඔහුට ලැබෙන කිසිම විශේෂයකට ලක් නොකළ යුතු හිමිකම් වලට තමයි අපි කියන්නේ මානව අයිතිවාසිකම් කියලා. දැන් මේ මානව අයිතිවාසිකම් කියන ඒවා මේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් ඇතුල් කරලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරලා ඒ මගින් මේ මිනිසුන්ගේ මේ මානව අයිතිවාසිකම් සුරකින්න කටයුතු කරලා තියෙනවා. දැන් ක්‍රිස්තු වර්ෂ 1948 දෙසැම්බර් 10 වෙනිදා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගත්තේ. එතකොට මේක මේ අර මානව අයිතිවාසිකම් දිනා ගැනීමේ ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක්. මේ විශ්ව ප්‍රකාශනය මගින් මේ මානව අයිතිවාසිකම් වලට නීතිමය ස්වරූපයක් ලබා දීලා තියෙනවා. එතකොට දැන් මේ අයිතිවාසිකම් දැන් මේ අයිතිවාසිකම් නිසි පරිදි භුක්ති විඳීම කියන්නේ පුද්ගලයෙකුට යහපත් සමාජ ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා කරලා දෙනවා කියන එක. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ අයිතිවාසිකම් ලබා දීමේ අරමුණ කියන්නේ ඒ මගින් පුද්ගලයාගේ සංවර්ධනයක් ඇති කරලා ඒ පුද්ගල සංවර්ධනය තුළින් මුළු සමාජයේම අභිවෘද්ධිය ඇති කිරීම. එතකොට මිනිස්සු මේ අයිතිවාසිකම් භුක්ති විඳිනවා වගේම ඒ අයිතිවාසිකම් එක්ක බැඳිච්ච යුතුයකම් ඉෂ්ට කරන්නත් ඕනේ. දැන් අපි උදාහරණයකට අධ්‍යාපනය ලබා ගැනීම ඔබලාට තියෙන අයිතියක්. එතකොට දැන් ඔබලා මේ ළමා කාලයේ ලබන අධ්‍යාපනය තුළින් මේ ලබන දැනුම කුසලතා දැන් මේවා අනාගතයේදී සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕගොල්ලෝ කැප කරන්න ඕනේ. ඉතින් එහෙම ඒ සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් කැප කරන්න නම් මේ අධ්‍යාපනය ලබන්න තියෙන කාල සීමාව තුළ ඒ හොඳින් අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒක ඕගොල්ලන්ගේ අයිතිවාසිකම. දැන් මේක අර දැන් අපි කිව්වනේ මේ මිනිසෙකු ලෙස ගරුත්වයකින් යුතුව සමාජයේ ජීවත් වීම සඳහා ඔහුට උපතින්ම ලැබෙන කිසිදු විශේෂයකට ලක් නොකළ යුතු හිමිකම් මානව අයිතිවාසිකම් කියලා. දැන් අපි අතීතයත් එක්ක සංසන්දනය කළොත් දැන් අතීතයේදී වහලෙකුගේ දරුවෙක් එයා වහලෙක්මයි. වහලෙකුගේ දරුවෙකුට පාලකෙක් වෙන්න බෑ. වහලගේ දරුවා අනාගතයේදී තවත් වහලෙක් බවට පත් වෙනවා. එතකොට ඉස්සර තිබුණා මේ කුල ක්‍රමයක්. එතකොට මේ කුල ක්‍රමයේ ආවේ අර දැන් ඔය මේ අපි දන්නවා මුල් ඓතිහාසික යුගයේ ගම්මාන තිබුණා කියලා. යම් වෘත්තීන් මත පදනම් වෙච්ච ගම්මාන. වළං හදන මිනිස්සු හිටපු ගම්මාන තිබුණා. කම්මල්කාරයෝ හිටපු ගම්මාන තිබුණා. ඊළඟට රත්තරන් ලෝහයෙන් යම් යම් භාණ්ඩ නිෂ්පාදනය කරන මිනිස්සු හිටපු ගම්මාන තිබුණා. මැණික් කර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු හිටිය ගම්මාන තිබුණා. එතකොට අර ඉස්සර තිබිච්ච කුල ක්‍රමයේ අනුව මම උදාහරණයකට කියන්න. දැන් වළං හදන මිනිස්සෙකුගේ දරුවාට අනාගතේ වෙන කර්මාන්තයක් කරන්න බෑ. එයත් තමාගේ ජීවන වෘත්තිය විදියට කරන්න ඕනේ වළං හදන එකමයි. ඒ කියන්නේ අර ඒ කුලයට වෙන් වෙච්ච රැකියාවෙන් පිටත රැකියාවක් ඒ අයට කරන්න මේ අවස්ථාවක් නැහැ. උත්පත්තියෙන්ම වළංකා හදන මනුස්සයෙක් පුතත් වළං හදන්නේ. ඉතින් දැන් ඇත්තටම දැන් මේ වර්තමානයේ වෙනකොට ඒ ක්‍රමේ හුඟක් දුරට වෙනස් වෙලා දැන්
තම තමන් ලබන අධ්‍යාපනය අනුව තමන්ට කැමති වෘත්තියක් තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒකට මේ වර්තමාන ක්‍රමය ගැන ඇත්තටම මේ ඔයගොල්ලෝ සන්තෝෂ වෙන්න ඕනේ. අර අතීතයත් එක්ක සංසන්දනය කරනකොට. ඊළඟට දැන් අපි කතා කරමු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. දැන් මේ රටක තියෙන මූලික නීතිය එහෙම නැත්නම් උත්තරීතර නීතිය වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ඒ කියන්නේ දැන් ලංකාව ගත්තොත් දැන් ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට රටේ තියෙන අනිත් සියලුම නීතීන් බලය ලබා ගන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි රටක මූලික නීතිය නැත්නම් උත්තරීතර නීතිය. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ රටේ පාලන කටයුතු සිද්ධ වෙන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව. දැන් මේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් හිටියා ඉංග්‍රීසි ජාතික මහාචාර්ය අයිවර් ජෙනින්ස්. එතුමා තමයි මුල්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට ලොකු කාර්යභාරයක් මේ ඉෂ්ට කරපු පුද්ගලයා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුල්ම උපකුලපතිවරයා. දැන් එතුමා කියනවා ආණ්ඩුවේ ප්‍රධාන කොටස් ලෙස සැලකෙන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය සකස් වන ආකාරය, ඒවා සතු බලතල, ඒවා ක්‍රියාත්මක වන ආකාරය, එම ආයතන හා පුරවැසියන් අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය යනාදිය පිළිබඳ මූලික සිද්ධාන්ත ඇතුළත් ලියවිල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විග්‍රහ කරනවා මේ ආණ්ඩුවක් හැදිලා තියෙන ප්‍රධාන කොටස් තුන තමයි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. එතකොට ඒ ආයතන වලට අයිති බලතල, ඒවා ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයටද සහ එම ආයතන සහ පුරවැසියන් අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය. දැන් මේවා ඇතුළත් ලියවිල්ලක් විදියට තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා නිශ්චිත එකගතාවයක් නැහැ. නමුත් පොදුවේ දැන් හැම රටකටම ඒ රටටම අනන්‍ය වෙච්ච ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල විවිධ කරුණු ඇතුළත් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ මේ හැම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකම මෙන්න මේ ලක්ෂණ ඇතුළත් කරලා තියෙනවා. පළවෙනි එක තමයි ආණ්ඩුවේ ප්‍රධාන ආයතනය වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය නිර්මාණය වන ආකාරය. දැන් මේකේ කියන්නේ මොන විදියටද ව්‍යවස්ථාදායකය සකස් වෙලා තියෙන්නේ, මොන විදියටද විධායකය සකස් වෙලා තියෙන්නේ සහ මොන විදියටද අධිකරණ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මම උදාහරණයකට ගන්නම්. දැන් ලංකාවේ මේ ව්‍යවස්ථාදායකය කියන එක. දැන් 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාවේ ව්‍යවස්ථාදායකය කොටස් දෙකකට බෙදලා තිබුණා. ව්‍යවස්ථාදායකය කියන්නේ අනපනත් සම්මත කරන තැන නැත්තම් පාර්ලිමේන්තුව. එතකොට ලංකාවේ පාර්ලිමේන්තුවේ තිබුණ මණ්ඩල දෙකක්. මේ ලංකාවේ ව්‍යවස්ථාදායකය 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ව්‍යවස්ථාදායකයේ මණ්ඩල දෙකක් තිබුණා. එකක් උත්තර මන්ත්‍රී මණ්ඩලය. ඒ නැත්නම් ඒකට අපි කිව්වා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය. ඒකේ හිටියා සමාජිකයෝ 30 දෙනෙක්.
ඊළඟ එක තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය. ඒ කියන්නේ මහජන ඡන්දයෙන් පත් වෙච්ච മന്ത്രിවරුන්ගෙන් සමන්විත වෙච්ච මණ්ඩලය. එතකොට එතන හිටියා മന്ത്രിවරු 95ක්. එතකොට 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩලිකයි. ද්විමාණ්ඩලිකයි කියන්නේ මණ්ඩල දෙකකින් සමන්විතයි. මහජන ඡන්දයෙන් පත්වෙච්ච മന്ത്രിවරු සහ මේ සෙනෙට් മന്ത്രിවරු විදියට. එතකොට විධායකය දැන් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායකය බවට පත් වුණේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. එතකොට අගමැතිවරයා පත් වුණේ පාර්ලිමේන්තු ඡන්දයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් අත්පත් කරගත්තු පක්ෂයේ නායකයා තමයි අගමැතිවරයා බවට පත් වුණේ. එතකොට එතුමා Tamanට හොඳයි කියලා හිතන දක්ෂතා තියෙන පුද්ගලයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් තෝරාගත්තා. ඒගොල්ලන්ට තමයි අර කැබිනට් ඇමතිවරු කිව්වේ. එතකොට 1947 සෝල්බරි ආණ්ඩු ක්‍රමයට අනුව විධායක බලය ක්‍රියාත්මක වුණේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් මගින්. එතකොට මේ අධිකරණය ගත්තාම දැන් මේ අද වෙනකොට අධිකරණයේ උත්තරීතරම ආයතනය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අවසාන අභියාචනා අධිකරණය. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දැන් මොකක් හරි මේ පනතක් ඉදිරිපත් වුණාම පාර්ලිමේන්තුවේ යම්කිසි පනතක් ඉදිරිපත් කළාම ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා බැලීමේ අයිතිය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඉතින් දැන් ඒ වගේ දැන් මේ විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ උපරිමාධිකරණය මොකක්ද කියලා තීන්දුව සඳහන් වෙලා තිබුණා. දැන් වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උපරිමාධිකරණය බවට පත් වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයට පල්ලෙහාන් ඉන්නවා අභියාචනාධිකරණය. ඊට පහළින් තියෙනවා මහාධිකරණය. ඊට පහළින් මේ තියෙනවා මේ මහේස්ත්‍රාත් අධිකරණය සහ මේ දිස්ත්‍රික් උසාවිය. එතකොට ඒ කාලවලදී මේ අධිකරණ ව්‍යුහයේත් යම් වෙනස්කම් තියන්න පුළුවන් ඒ ව්‍යවස්ථාවට අනුව. එතකොට දෙවැනි එක කියනවා එම ආයතනවල කාර්යභාරය. කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණයේ කාර්යභාරය. බලතල එම ආයතන අතර පවත්නා සම්බන්ධතාවල ස්වરૂපය. දැන් වර්තමානයේ විධායක බලතල තියෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නෙමෙයි. වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක බලතල තියෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් අතේ. එතකොට පාර්ලිමේන්තුව තාමත් ව්‍යවස්ථාදායක කටයුතු ව්‍යවස්ථා සම්පාදනය කිරීම කරනවා. නමුත් විධායක බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි විධායක ජනාධිපතිවරයාගේ. එතකොට ඊළඟ කාරණේ කියන ආණ්ඩුව හා පුරවැසියා අතර පැවතිය යුතු සම්බන්ධතාවයන්හි ස්වરૂපය. එතකොට ආණ්ඩුව සහ පුරවැසියා අතර මොන විදිය සම්බන්ධතාවයක්ද තියෙන්නේ? ආණ්ඩුවෙන් මොන වගේ කරුණුද පුරවැසියන් වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕනේ සහ පුරවැසියා මොන විදියටද මේ ආණ්ඩුවත් සමග සම්බන්ධතාව පවත්වන්න ඕනේ. ඊළඟ එක පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම්. එතකොට මේ මූලික අයිතිවාසිකම් කියපුවාම ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. එතකොට මේ දැන් මූලික අයිතිවාසිකම් කියන්නේ දැන් ඕනම කෙනෙකුට Taman කැමති ආගමක් ඇදහිීමේ නිදහස තියෙනවා.
එතකොට තමන්ට භාෂණයේ නිදහස තියෙනවා. ඒ කියන්නේ තමන්ට නිදහසේ තමන්ගේ මේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට නීතිය විසඳනකොට නීතිය පසිඳලනකොට හැමෝටම සර්වසාධාරණව නීතිය රැකවරණය ලැබෙන්න ඕනේ. මේවා තමයි පුරවැසියන්ගේ මේ මූලික අයිතිවාසිකම්. තමන් කැමති ආගමක් අදහන්න පුළුවන්, තමන්ට කැමති විදිහට තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කරන්න පුළුවන්, තමන්ට නීතිය රැකවරණය සර්වසාධාරණව ලැබෙන්න ඕනේ. එතකොට මේවා දැන් ඔය අධ්‍යාපනය ලැබීම එක පුරවැසියෙකුගේ අයිතිවාසිකම. මේ වගේ මේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනම මේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඊළඟ එක තියෙනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විධිවිධාන. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවනේ වගන්ති. එතකොට සමහර වගන්ති තියෙනවා සාමාන්‍ය සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගන්න පුළුවන් වගන්ති තියෙනවා. සරල බහුතරයක් කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ ඡන්ද 100ක් තියෙනවා නම් මෙතන ඡන්දයක් තියපුවාම එක ඡන්දයක් හරි වැඩි නම් ඒ පැත්ත තමයි ජයග්‍රහණය වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කියන්නේ දැන් මොකක් හරි වගන්තියක් වෙනස් කරන්න ඕන නම් ඒ සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තක් තියෙනවා නම් ඒකට කියනවා මේ සරල බහුතර ඡන්දයකින් ඒක සම්මත කරන්න පුළුවන් කියලා. සමහර වගන්ති තියෙනවා පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක් බහුතරයක් තියෙන්න ඕනේ. එතකොට සමහර මේ ආණ්ඩු තියෙනවා මේ 3/2 බහුතරය තියෙන ආණ්ඩු තියෙනවා 3/2 බහුතරය නැතුව යන්තම් අර ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් ආසන සංඛ්‍යාව විතරක් සම්පූර්ණ කරගෙන ආණ්ඩු පිහිටවන පක්ෂත් තියෙනවා. ඉතින් දැන් ඒ වගේ පක්ෂයකට අර 3/2 බහුතරයක්කින් පනතක් සම්මත කරගන්න හරි අමාරුයි. ඉතින් දැන් මෙතන මේ අපි කතා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධව. ඒතකොට සමහර වගන්ති සරල බහුතර ඡන්දයකින් සම්මත කරගන්න පුළුවන්. සමහර ඒවා සම්මත කියන්නේ මොන හරි වෙනස් කරන්න නම් ව්‍යවස්ථාවේ මොන හරි වෙනසක් කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් මේක සම්මත වෙන්න ඕනේ. තවත් සමහර වගන්ති තියෙනවා ව්‍යවස්ථාව ඒවා සංශෝධනය කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකට අමතරව ජනමත විචාරණයකට යන්න ඕනේ. කියන්නේ කෙලින්ම ජනතාවගේ අදහස් අහනවා. එතකොට ඒ විදිහට ජනතාවගේ ජනමත විචාරණයකිනුත් සම්මත වුණාට පස්සේ තමයි ඒක මේ සංශෝධනය වෙන්නේ. එතකොට ඊළඟට මේ අපි කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම නිසා ලැබෙන ප්‍රයෝජන. එතකොට මේ දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කරනකොට මේකේ පාලනයේ ක්‍රමවත් බවක් තියෙන ඒ වගේම මේ පාලනයේ ස්ථාවර බව ආරක්ෂා වෙනවා. පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වීම. ඊළඟට මේ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳව පාලක හා පාලිත දෙපක්ෂයේම දැනුවත් වීම. ඒ කියන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා ආණ්ඩු පක්ෂයක් දන්නවා. ඊළඟට රටේ ඉන්න පුරවැසියොත් දන්නවා. දෙගොල්ලොම දන්නවා පුරවැසි අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා. ඒවල මිනිස්සුත් අයිතිවාසිකම් දන්නකොට ආණ්ඩුවට ඒවා ඒ අයිතිවාසිකම් නොදී මගහරින්න බෑ. දෙගොල්ලොම දන්නවා. ආණ්ඩුව දන්නවා මෙන්න මේ අයිතිවාසිකම් මිනිස්සුන්ට තියෙනවා කියලා. මිනිස්සුත් දන්නවා අපිට මේ අයිතිවාසිකම් තියෙනවා කියලා. ඊළඟට පාලකයන් අත්නෝමතික ලෙස ක්‍රියා කළහොත් එය වළක්වා ගත හැකි වීම. ඒ කියන්නේ දැන් මොන හරි පාලකයෝ රටට අයිත කර
පනතක් ගේනවා. එතකොට දැන් මේ වගේ අහිතකර පනතක් ආවොත් විරුද්ධ පක්ෂයට පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න පුළුවන්. මෙන්න මේ පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා. ඉතින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් දුන්නොත් තීන්දුවක් දුන්නොත් මෙන්න මේ පනතේ මෙන්න මේ වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ කිව්වොත් ඒක සම්මත කරන්න බෑ. සම්මත කරන්න නම් ඒ වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සංශෝධනය කරන්න ඕනේ. ඊළඟ එක අධිකරණයේ ස්වාධීනත්වයේ සුරක්ෂිත වීම. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙන රටක අධිකරණය ස්වාධීන වෙන්න ඕනේ. කියන්නේ පාලකයන්ට ඕන විදියට අධිකරණ තීන්දුව වෙනස් කරන්න බෑ. අධිකරණය සර්ව සාධාරණ වෙන්න ඕනේ. ඊළඟට මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීම. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දීලා තියෙනවා වෙනම මේ මූලික අයිතිවාසිකම් වගේ. එතකොට මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්න ඕනේ. එතකොට ඒකේ කියනවා මේ හැම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස, ඒ කියන්නේ ඒගොල්ලෝ එකතු වෙලා කතා බහ කරන්න පුළුවන්. වෘත්තීය සමිති පිහිටවන්න පුළුවන්, වෘත්තීය සමිති වලට බැඳෙන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාව ඇතුළේ ඕනෑම තැනක නිදහසේ යන්න එන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ මේ මිනිස්සුන්ට තියෙනවා මේ මූලික අයිතිවාසිකම්. ඊළඟට මේ ආණ්ඩු ක්‍රමයට සම්බන්ධ ආයතන වලින් රටවැසියන්ට සිය අවශ්‍යතා සිතුම් පැතුම් ඉටු කරගත හැකි වීම. එතකොට මේ ආණ්ඩු ක්‍රමයත් එක්ක බැඳිච්ච ආයතන තියෙනවා. ඒ ආයතන වලින් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව මිනිසුන්ට තියෙනවා. ඊළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම කියලා තියෙන දෙයක් නීතියේ රැකවරණය සැමට සමානව ලැබීම. ඒ කියන්නේ නීතිය සර්වසාධාරණ වෙන්න ඕනේ. එතකොට දැන් ඕවා තමයි අර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම නිසා ලැබෙන ප්‍රයෝජන. ඊළඟට අපි කතා කරමු මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙන රටක ජනතාවට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අයිතියකුත් තියෙනවා. ඒ වගේම මේ රටේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දැන ගැනීමේ අයිතියකුත් තියෙනවා. දැන් හුඟක් වෙලාවට දැන් අපි තොරතුරු දැනගන්නේ එක්ක රූපවාහිනියෙන්, එහෙම නැත්නම් ගුවන් විදුලියෙන්, එහෙම නැත්නම් පුවත්පතකින්, එහෙම නැත්නම් සංග්‍රහවකින්. එතකොට මේ තොරතුරු දැන ගැනීම නැත්නම් ජනතාවට තොරතුරු ලබා දීමේ කාර්යය ඉෂ්ට කරන්නේ ජනමාධ්‍ය වලින්. එතකොට මහජන මතය ගොඩනගන්න බලපාන ප්‍රධාන සාධකයක් වෙන්නේ ජනමාධ්‍යයි. මම හිතන්නේ ඔයගොල්ලෝ සමහරට දන්නවා ඇති පසුගිය වසරකට හෝ දෙකකට කලින් සම්මත වුණා තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක්. ඒ අනුව රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ වෙන්නේ මොනවද කියලා දැනගැනීමේ අයිතිය තියෙනවා. මේක කියනවා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හා තීන්දුව ගැනීම පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. මෙය යහපාලනයක් සඳහාද අත්‍යවශ්‍ය අංගයක් වේ. එමෙන්ම
ආණ්ඩුව වෙත ජනතාවගේ අදහස් දැනුම් දීමේ හැකියාවද මාධ්‍ය සතුවේ. දැන් මිනිසුන්ට පුළුවන් මේ දැන් ඔය සමහර ඔය මේ ප්‍රාදේශීය සභාවල යම් යම් ගැටලු සම්බන්ධයෙන් මිනිස්සු මොකද කරන්නේ? පත්තර වලට ලිපි ලියනවා. සමහර ප්‍රාදේශීය සභාවල මේ දිනපතා මේ කැලි කසල එකතු කරන්නේ. පාර පුරා මිනිස්සු කැලි කසල විසි කරලා යනවා. ඉතින් දැන් මේ වෙලාවට මේ ජනමාධ්‍ය වලින් මොකද කරන්නේ? අර කුණු ගොඩවල් තියෙනවා පින්තූර අරගෙන පත්තරේ දානවා. ඉතින් මේ දැන් ඒක එක ක්‍රමයක්. දැන් ආණ්ඩුව දැනගන්න එතකොට තමයි මෙන්න මේ අහවල් දිහා මෙන්න මේ කසල එකතු කිරීමේ කාර්යය හරියට කෙරෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ජනමාධ්‍ය වලට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ ජනතාවගේ අදහස් ආණ්ඩුව වෙත දැනුම් දීමට. ඒ වගේම මේ එදිනෙදා සිද්ධ වෙන දේවල් රටේ මොනවද වෙන්නේ කියලා දේවල් දැන් හුඟක් වෙලාවට දැනගන්නේ ජනමාධ්‍ය හරහා. ඒකට අද තියෙන ප්‍රබලම මාධ්‍ය තමයි රූපවාහිනී මාධ්‍ය. ඒකට අපි හුඟක් වෙලාවට ওই රූපවාහිනී ප්‍රවෘත්ති බැලුවාම අපිට මේ රටේ මොනවද වෙන්නේ කියන එක සියසින්ම දැක ගන්න පුළුවන්. දැන් ගුවන් විදුලිය වගේ ජන මාධ්‍යයකින් හුඟක් වෙලාවට අර කියන දේ අපිට ඇහෙනවා විතරනේ. නමුත් දැන් රූපවාහිනී මාධ්‍ය වගේ මාධ්‍යයකින් අපිට අර රටේ වෙන දේවල් ඒ වෙලෙම ඒ ආකාරයටම දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සඳහා නිදහස් මාධ්‍ය මගින් ඉටු කළ යුතු කාර්යභාරය. දැන් එතකොට මොකද්ද මේ මාධ්‍යවල කාර්යභාරය සහ යුතුයකම? පළවෙනි එක තමයි සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාව වෙත සැපයීම. ඒ කියන්නේ දැන් ජනතාවට බොරු මේ දැනුම් දීලා වැඩක් නැහැනේ. ජනතාවට ඕනේ ඇත්තට මොනවද උනේ කියලා දැනගන්න. එතකොට සත්‍ය හා නිවැරදි තොරතුරු ජනතාව වෙත සැපයීම. ඊළඟට අපක්ෂපාතීව සහ සමාජයේ යහපැවැත්මට හිතකර අන්දමින් තොරතුරු සැපයීම. එතකොට මේ තොරතුරු සැපයීම මේ පක්ෂග්‍රාහී වෙන්න බෑ. අපක්ෂපාතී වෙන්න ඕනේ. ඊළඟට සමාජයේ සුභසිද්ධිය උදෙසා වෙන්න ඕනේ. ඊළඟට ජනතාවගේ දුක් ගැනවිලි පාලක පක්ෂයේ අවධානයට යොමු කිරීම. දැන් ජනතාවට හුඟක් දුක් ගැනවිලි තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ දවස්වල අර මේ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමේදී මිනිසුන්ට ගොඩාක් ගැටලු තියෙනවා. දැන් අර මිනිස්සු කියන්නේ අපි පාන්දර 3 ඉඳලා පොලිමේ ඉන්නවා අපි තාමත් මෙතනමයි පිටින් ඇවිල්ලා කට්ටිය හොරෙන් එන්නත ගහගෙන යනවා කියලා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට තියෙනවා මේ දුක් ගැනවිලි කියන්න. ඉතින් දැන් මේවා මේ හුඟක් වෙලාවට මේ රජය දැනුවත් කරන්නේ ජනමාධ්‍ය හරහා. ඒතකොට ඒක තමයි ජනතාවගේ දුක් ගැනවිලි පාලක පක්ෂයේ අවධානයට යොමු කිරීම. ඊළඟට පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමු කිරීම. දැන් මේ ජනමාධ්‍යයට පුළුවන් පාලකයන් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් කරනවා නම් ඒක තමන්ගේ ජනමාධ්‍ය හරහා මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට මේ අර ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් කරන්න අදහසක් තිබුණත් අර ජනමාධ්‍ය හරහා මිනිස්සු දැනුවත් වෙනකොට සමහර විට අර ක්‍රියාමාර්ගය වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා මේ ජනමාධ්‍යයට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඊළඟට ජනතාවගේ දැනුම වර්ධනය කිරීම. දැන් ජනතාව යම් යම් දේවල් ඉගෙන ගන්නේ මේ ජනමාධ්‍ය හරහා. දැන් හුඟක් වෙලාවට ඔය මේ විද්වත් පුද්ගලයින් ගෙනල්ලා මේ සම්මුඛ සාකච්ඡා පවත්වනවා. මේ සම්මුඛ සාකච්ඡා පවත්වනකොට ඒවා අහගෙන හිටියාම හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි නොදන්න දේවල් හුඟක් මේ ජනමාධ්‍යවල සම්මුඛ සාකච්ඡා කරනකොට පුවත්පත් කලාවේදීන් හෝ රූපවාහිනී මේ මාධ්‍ය ආයතනවල නිවේදකයන් විද්වත් පුද්ගලයෝ ගෙනල්ලා යම් යම් සම්මුඛ සාකච්ඡා පවත්වනවා. ඒ හරහා
මේ ජනතාවට තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට කාලීන තොරතුරු නිසි වෙලාවට ජනතාවට ලබා දීම. ඒ කියන්නේ දැන් අද වෙච්ච දේ අදම හෝ පහවදා පුවත්පතේ හෝ තියෙන්න ඕනේ. දැන් ප්‍රවෘත්තිය පරණ වුණාට පස්සේ එකෙන් ඇති වැඩක් නැහැ. ඒක මේ සමකාලීන වෙන්න ඕනේ. එතකොට තමයි මේ මිනිස්සු හරි දේ දැනගන්නේ. යාර මේ සමහර වෙලාවට දැන් ඔය මේ අර කොවිඩ් මරණවල සංඛ්‍යා කියනකොට සමහර වෙලාවට මේ අර එදා දවසට වෙච්ච මරණ ගාන නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒ දවස තුල يعني ස්ථීර කරපු සංඛ්‍යාව තමයි කියන්නේ. නමුත් සමහර විට ඊට දවසකට දෙකකට කලින් මැරිච්ච අයත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කාලීන තොරතුරු නිසි වෙලාවට ජනතාවට ලබා දීමත් මේ නිදහස් මාධ්‍යවල කාර්යභාරයක්. ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය. දැන් ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නිදහස් සහ අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධව අධිකරණයට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ අධිකරණය කියන එක ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ බලපෑම් වලින් වියුක්ත වෙච්ච ස්වාධීන ආයතනයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක සාධාරණ වෙන්නේ නැහැ. ඉතින් මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න දැන් මේ නූතන රාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා හුඟක් විධිවිධාන සලස්සලා තියෙනවා. එතකොට මේ අධිකරණයේ ස්වාධීනව තිබුණොත් තමයි පුරවැසියන්ට සමානව යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අධිකරණයේ ස්වාධීනව තියෙන එක රටක අත්‍යවශ්‍ය අංගයක්. ඊළඟට නීතිය ආධිපත්‍ය හා නීතිය ඉදිරියේ සමානාත්මතාවය. දැන් රටක නීතිය තමයි ඉහළින්ම තියෙන්නේ. ඒකට අපි කියනවා නීතිය ආධිපත්‍ය කියලා. එතකොට රටක පාලකයෝ සහ පාලිතයෝ, ඒ කියන්නේ රටක පාලකයෝ සහ පාලනය වෙන ජනතාව මේ හැමෝටම නීතිය සමාන වෙන්න ඕනේ. හැමෝටම එකම විදියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පාලකයන්ට එක නීතියකුයි පාලිතයන්ට එක නීතියකුයි තියෙන්න බෑ. ඊළඟට හැමෝම මේ නීතියට අවනත වෙන්නත් ඕනේ, නීතියට ගරු කරන්නත් ඕනේ. එතකොට නීතිය පාස් කරලා යන්න බෑ, නීතිය අභිබවා යන්න බෑ. එතකොට නීතිය ක්‍රියාත්මක වෙනකොට පාලකයන්ට වගේම පාලිතයන්ටත් සමානව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේ නීතිය ජන වර්ග අනුව වෙනස් වෙන්න බෑ. කුලය අනුව වෙනස් වෙන්න බෑ. භාෂාව අනුව වෙනස් වෙන්න බෑ. ආගම අනුව වෙනස් වෙන්න බෑ. ස්ත්‍රී පුරුෂ කියලා විශේෂීකරණයකට ලක් කරන්නත් බෑ. නීතිය ක්‍රියාත්මක වෙනකොට නීතිය ඉදිරියේ සමානාත්මතාවය හැමෝටම එකයි. හැමෝම නීතිය ඉදිරියේ සමානයි. එතකොට ඊළඟට අපි කතා කරනවා නීතිය ආධිපත්‍ය පවතින බව විදහාපාන ලක්ෂණ. එතකොට ඒකේ පළවෙනි එක තමයි හැමෝම නීතියට ගරු කරන්න ඕනේ, නීතියට අවනත වෙන්න ඕනේ, නීතිය අභිබවා යන්න බෑ. සැවොම නීතියට ගරු කරන්න ඕනේ, නීතියට අවනත වෙන්න ඕනේ, නීතිය අභිබවා යන්න බෑ. ඊළඟට පවත්නා නීතිය යටතේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම. දැන් නීතිය තියෙනවානේ, සිවිල් නීතිය කියලා තියෙනවා, අපරාධ නීතිය කියලා තියෙනවා. එතකොට ඒ පවතින නීතිය යටතේ වරදකරුවන්ට දඬුවම් පමුණවන්න ඕනේ. ඒ දැන් නීතිය තියෙනවා වගන්ති. මෙන්න මේ අහවල් වගන්තිය යටතේ තමයි මෙන්න මේ වරදට දඬුවම ලැබෙන්නේ. ඊළඟට චෝදනා පත්‍රයකට අනුව පමණක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම. යම්කිසි චෝදනාවක් තියෙනවා නම් විතරයි මේ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් චෝදනාවක් නැතුව එකපාරට මේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න බෑ. දැන් ඉස්සර මේ ඔය ලුයි රජවරුන්ගේ කාලේ
ප්‍රංශයේ තිබුණ ලෙත්‍රේද කැචේ කියලා නීතියක්. ලෙත්‍රේද කැචේ. මේ ලෙත්‍රේද කැචේ කියන නීතිය අනුව ලුයි රජුරවන්ට පුළුවන්කම තිබුණා රටේ ඉන්න ඕනෑම පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නත් පුළුවන් කිසිම නඩු විභාගයක් නැතුව හිරේට දාන්නත් පුළුවන්. ඉතින් දැන් ඒ විදිහට තමයි ඉස්සර මේ 16 වෙනි ලුයි රජුරුවන්ගේ කාලේ තමන්ගේ විරුද්ධවාදීන් කියන පුද්ගලයන්ව එකපාරට අත්අඩංගුවට ගන්නවා කිසිම නඩුවක් මුකුත් නැහැ අර බැස්ටිලේ කියන බන්ධනාගාරයට යවනවා එකපාරට මේ හිර කරන්න. දැන් මේ නීතිය ආධිපත්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ලියලා තියෙන රටක චෝදනා පත්‍රයකට අනුව පමණයි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් වෙන්නේ. අර ඉස්සර ඒ ලෙත්‍රේද කැචේ කියන ක්‍රමයට අත්අඩංගුවට ගන්න බෑ. ඊළාට නීතිය ඉදිරියේ සමානාත්මතාවය. හැමෝම නීතිය ඉදිරියේ එකයි. මෙයා සාමාන්‍ය මිනිහෙක්, මෙයා ඇමතිවරයෙක්, මෙයා මන්ත්‍රීවරයෙක් කියලා කාටවත් විශේෂයක් නැහැ. නීතිය ඉදිරියේ හැමෝම එකයි. එතකොට ඒකම තමයි කියන්නේ නීතියේ රැකවරණය සියල්ලන්ටම සර්ව සාධාරණව ලැබීම. එතකොට නීතියේ රැකවරණය හැමෝටම එක හා සමානව සාධාරණව ලැබෙන්න ඕනේ. ඒක තමයි මේ නීතිය ආධිපත්‍ය පවතින බව විදහාපාන ලක්ෂණ. සෑවොම නීතියට ගරු කිරීම, අවනත වීම හා නීතිය අභිබවා නොයාම, පවත්නා නීතිය යටතේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීම, චෝදනා පත්‍රයකට අනුව පමණක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, නීතිය ඉදිරියේ සමානාත්මතාවය. ළඟට නීතිය රැකවරණය සියල්ලන්ටම සර්ව සාධාරණව ලැබීම. ඊළඟට අපි කතා කරමු රාජ්‍යයේ හා ආණ්ඩුවේ ස්වභාවය. රාජ්‍යයේ හා ආණ්ඩුවේ ස්වභාවය. දැන් මේක පැහැදිලි කරන්න හොඳම එක තමයි දැන් අපේ ගත්තොත් රාජ්‍යය තමයි ලංකාව. නමුත් පාලන පක්ෂය වරින් වර වෙනස් වෙනවා. ඒක තමයි ආණ්ඩුව. රාජ්‍ය ස්ථාවර ආයතනයක්, කියන්නේ රට කියන එක ස්ථාවරයි. ආණ්ඩුව වරින් වර වෙනස් වීම වලට භාජනය වන ආයතනයකි. දැන් ආණ්ඩු මාරු වෙනවා. නමුත් රට වෙනස් වෙන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල තිබුණා යහපාලන රජය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යහපාලන රජය. එතකොට 2020 මහා මැතිවරණයෙන් මේ ආණ්ඩුව වෙනස් වුණා. දැන් තියෙන්නේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. එතකොට වර්තමාන රාජ්‍ය ජාතික රාජ්‍ය ලෙස සැලකෙන අතර එබඳු රාජ්‍යයක් තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණ 4ක් වේ. දැන් මේ රාජ්‍ය කියන්නේ ස්ථාවර ආයතනයක්. මෙතනදී අපි ආණ්ඩුව කියන එක ගැන සැලකිල්ලක් දක්වන්නේ. ආණ්ඩුව වරින් වර වෙනස් වෙනවා. එතකොට මේ රාජ්‍ය කියන එකේ මූලික ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි එක භූමිය, දෙවෙනි ලක්ෂණය ජනගහනය, තුන්වෙනි එක ආණ්ඩුව, ඊළඟ එක ස්වාධිපති බලය. එතකොට රාජ්‍ය කියන එක ඇතුලේ ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා. භූමිය, ජනගහනය, ආණ්ඩුව සහ ස්වාධිපති බලය. භූමිය නැත්නම් අපි කියනවා ටෙරිටරි. මේ භූමිය කියන්නේ නිශ්චිත දේශ සීමාවකින් වටවෙච්ච භූමි ප්‍රමාණය. දැන් ලංකාව ගත්තොත් ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන දූපතක්. එතකොට ලංකාවේ වටේ තියෙනවා මුහුදු සීමාව. ඒ මුහුදු සීමාවෙන් වටවෙච්ච නිශ්චිත දේශ සීමාවකින් වට වූ භූමි ප්‍රමාණය. ඊළඟට ඒ භූමියට ඉහළින් පවතින අහස.
එතකොට භූමිය කියන එකට අයිති වෙනවා නිශ්චිත දේශ සීමාවන්ගෙන් වට වූ භූමි ප්‍රමාණය, භූමියට ඉහළින් පවතින අහස් කුස සහ ඒ වටා පිහිටි මුහුදු සීමාව. දැන් ලංකාවේ නම් ලංකාව වටේම මුහුදු සීමාවක් තියෙනවා. නමුත් සමහර රටවල් වල මේ මුහුදු සීමාව කියන එක අදාළ වෙන්නේ නැහැ. සමහර රටවල් වල කොටසකට මුහුද අහු වෙනවා. එක පැත්තකට මුහුද අහු වෙනවා, අනිත් පැත්ත ගොඩබිමේ මායිම්. ඉතින් එතකොට ඒ මුහුදු සීමාව කියන එක විචල්‍ය, එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් නිශ්චිත දේශ සීමාවකින් වට වෙච්ච භූමි ප්‍රමාණයක් තියෙන ඒ භූමියට අදාළ අහස කියන එක තමයි මේ භූමිය කියන එකෙන් අදහස් වෙන්නේ. ඊළඟට ජනගහනය නැත්නම් population. ඒකෙන් අදහස් කරන්නේ ඒ නිශ්චිත භූමි ප්‍රදේශය තුල ජීවත් වෙන ජන සංඛ්‍යාව. ඊළඟට ආණ්ඩුව නැත්නම් government. එතකොට මේ ආණ්ඩුව තමයි අර රාජ්‍ය තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් පුරවැසියන් පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙයවන ආයතනය. එතකොට ආණ්ඩුව කියන එක වරින් වර වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ පත්වෙන ආණ්ඩුව තමයි රාජ්‍ය තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ පුරවැසියන් පොදු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මෙහෙයවන්නේ. ඊළඟට ස්වාධිපති බලය නැත්නම් සර්වජිනිටි. එතකොට මේ ස්වාධිපති බලය කියන්නේ කිසිම අභ්‍යන්තර හෝ බාහිර බලවේගයක මැදිහත් වීමකින් තොරව. يعني කිසිම අභ්‍යන්තර බලවේගයකට යටත් වෙන්නෙත් නැහැ, බාහිර බලවේගයකට යටත් වෙන්නෙත් නැහැ. නමුත් ජනතාව වෙනුවෙන් යොදවන්න පුළුවන් අධිකාරී බලයක් තියෙනවා. ඒකට අපි කියනවා ස්වාධිපති බලය කියලා. එතකොට ස්වාධිපති බලයෙන් තමයි නීති පනවන්නේ, එම නීති වලට ජනතාවගේ අවනතභාවය ලබා ගන්නෙ. එතකොට මේ රාජ්‍ය කියන එක සම්බන්ධව විවිධ විද්වත් පුද්ගලයෝ තමන්ගේ මත ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මහාචාර්ය ගානර් ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මෙහෙම මතයක්. යම් නිශ්චිත භූමි ප්‍රදේශයක ස්ථීර වාස භූමිය කරගත් නිශ්චිත භූමි ප්‍රදේශයක ස්ථීර වාස භූමිය කරගත් සංඛ්‍යාත්මක වශයෙන් අඩු හෝ වැඩි විය හැකි ජන සංඛ්‍යාවකින් සමන්විත ජනතාවගේ බහුතර අනුමැතිය ලබන්නා වූ සංවිධානාත්මක ආණ්ඩුවක් සහිත බාහිර වශයෙන් ස්වාධීන නැත්නම් වෙනත් පාලනයකට යටත් නො වූ මිනිස් සමාජය රාජ්‍ය වශයෙන් හැඳින්විය හැකිය. යම්කිසි නිශ්චිත භූමි ප්‍රදේශයක ඒ භූමි ප්‍රදේශය ස්ථීර වාස භූමිය කරගත්තු සංඛ්‍යාත්මකව අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් ජන සංඛ්‍යාවක් ඉන්න. එතකොට ඒ ජන සංඛ්‍යාවෙන් බහුතරයකගේ අනුමැතිය ලැබපු ආණ්ඩුවක් තිබෙන බාහිර වශයෙන් ස්වාධීන නැත්නම් ඒ කියන්නේ වෙනත් කාටවත් යටත් නොවෙච්ච මිනිස් සමාජයට රාජ්‍යයක් කියලා කියනවා කියලා. ඊළඟට මේ ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා කියලා තියෙනවා මෙන්න මේ වගේ අදහසක්. ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එක් වී පිහිටුවාගත් සංවිධානය රාජ්‍ය වේ. ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එක් වී පිහිටුවාගත් සංවිධානය රාජ්‍ය වේ. ඒ විදිහට තමයි ඇරිස්ටෝටල් කියන්නේ. දැන් ඊළඟට අපි කතා කරමු ජාතික රාජ්‍යයේ ස්වභාවය. දැන් මේ දේශපාලන සංවිධානයක් විදිහට මේ ජාතික රාජ්‍ය ස්ථාපිත වීම ආරම්භ වුණේ 15 වෙනි සියවසෙන් පස්සේ යුරෝපයේ. අපි දන්නවා දැන් මේ හුඟක්
යුරෝපයේ ප්‍රදේශ ගත්තාම ඒවා මේ කුඩා භූමි ප්‍රදේශ නැත්තම් ඒකක විදියට තමයි පාලනය වුණේ. දැන් අපි අර පුරාණ ග්‍රීසිය ගැන කතා කරනකොට ග්‍රීසිය සමන්විත වෙලා තිබුණේ නගර රාජ්‍ය ගණනාවකින්. හැබැයි නගර රාජ්‍ය ගණනාවක් තිබුණට ඒ හැම නගර රාජ්‍යයකම හිටියේ එකම සම්භාවයක් තියෙන එකම භාෂාවක් කතා කරන පුද්ගලයෝ. දැන් ඒ වගේ මේ යුරෝපයේ දැන් විශේෂයෙන්ම දැන් මේ අපි ගත්තොත් එහෙම ජර්මනිය වගේ රාජධානියක්. දැන් මේ ජර්මනිය කියන රාජ්‍ය මේ ලෝක සිතියමට ඇතුළත් වුණේ 1870 වර්ෂයේ. ඊට ඉස්සෙල්ලා ජර්මනිය කියලා රටක් ලෝකේ තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ කුඩා ප්‍රාදේශීය පාලන ඒකක 369ක්. මේ පාලන ඒකක 369 එක රජෙක් යටතේ තමයි එක්සත් වීම සිද්ධ කළේ. ඒ කියන්නේ ඒ රජතුමා හමුදා බලය යොදවලා අර ප්‍රාදේශීය රාජ්‍ය එකින් එක තමන්ගේ රාජ්‍යයට ඈඳා ගත්තා. නැත්තම් මොකක්ද එතනදී සිද්ධ වුණේ? බලය මධ්‍යගත කළා. කියන්නේ දැන් බලය ප්‍රාදේශීය පාලන ඒකක ගණනාවක විසිරීලා තිබුණේ. ඒ විසිරීලා තිබිච්ච බලය මධ්‍යගත වීමක් තමයි එතනදී සිද්ධ වුණේ. එතකොට දැන් මේ ජාතික රාජ්‍ය ඇති වුණේ ඔන්න ওই විදියට. ඒ කියන්නේ එකම ජාතියක එකම භාෂාවක් කතා කරන පුද්ගලයෝ වාසය කරපු ප්‍රදේශ ගණනාවක් තිබිච්ච ඒවා තනි රාජ්‍යයක් විදියට ඒකාබද්ධ වීමෙන් තමයි ජාතික රාජ්‍යයක් ඇති වුණේ. එතකොට මේ ජාතික රාජ්‍යයක තියෙනවා ප්‍රධාන ලක්ෂණ. පළවෙනි එක තමයි එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක් යන සංකල්පය මත පදනම් වීම. දැන් ජර්මනිය කිව්වොත් ජර්මන් භාෂාව කතා කරන ජර්මන් ජාතික පුරවැසියන්ගෙන් සමන්විත රාජ්‍යයක්. ග්‍රීසිය ගත්තොත් ග්‍රීක භාෂාව කතා කරන ග්‍රීකයන්ගෙන් සමන්විත රාජ්‍යයක්. එතකොට අර නගර රාජ්‍ය වශයෙන් මේ විහිදිලා තිබුණට විසිරීලා තිබුණට ඒ රාජ්‍යවල හිටපු පුද්ගලයෝ විශ්වාස කළා තමන් එකම මුතුන් මිත්තෙක්ගෙන් පැවතෙන පුද්ගලයන් කියලා. එතකොට ජාතික රාජ්‍යයක දෙවනි ලක්ෂණය වෙන්නේ භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපති බලය යන අංගයන්ගෙන් සමන්විත වීම. එතකොට ජාතික රාජ්‍යයකට නිශ්චිත භූමියක් තියෙනවා, නිශ්චිත ජනගහනයක් ඉන්නවා, නිශ්චිත ආණ්ඩුවක් තියෙනවා, ස්වාධිපති බලයක් තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි වෘත්තීය නිල බල පැලැන්තියක් මගින් පාලන බලය මෙහෙයවීම. වෘත්තීය නිල බල පැලැන්තියක් මගින් පාලන බලය මෙහෙයවීම. දැන් මෙතනදී අදහස් වන්නේ දැන් ඉස්සර තිබුණේ රාජාණ්ඩුනේ. ඒකට ප්‍රාදේශීය රාජාණ්ඩු තිබෙන ප්‍රදේශ එක රජෙක් කෙනෙක් යටතේ තමයි ඒකාබද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ වෘත්තීය නිල බල පැලැන්තිය ඇවිල්ලා මේ රාජකීයෝ නැත්තම් රාජාණ්ඩු. හරි. එතකොට දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් ස්පාඤ්ඤ ජාතික රාජ්‍යයක් බවට පත් උනේ විවාහ සම්බන්ධතාවයක් කරා. මේ තමයි දැන් මේ ස්පාඤ්ඤ කියන රාජධානිය තුල තිබිලා තියෙනවා ප්‍රාදේශීය රාජධානි 4ක්. දැන් ස්පාඤ්ඤය පිහිටලා තියෙන්නේ යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ. එතකොට මේ අයිබීරියන් අර්ධද්වීපයේ පෘතුගාලය කියන රට හැරුණාම දැන් පෘතුගාලය කියන රට වෙනම ස්වාධීන රාජ්‍යයක්.
ඉතුරු භූමි ප්‍රදේශය එක්සත් වෙලා තියෙන්නේ ස්පාඤ්ඤය කියන නමින්. එතකොට මේ ස්පාඤ්ඤය නමින් එක්සත් වෙච්ච කොටස ප්‍රදේශ 4ක්. ඒකේ එක ප්‍රදේශයක පාලකයා වෙලා ඉඳලා තියෙන්නේ ෆර්ඩිනන්ඩ් රජතුමා. තවත් කොටසක පාලිකාව වෙලා තියෙන්නේ ඉසබෙලා රැචින. එතකොට මේ ස්පාඤ්ඤය කියන ජාතික රාජ්‍ය හැදීමට පදනම වුණේ මේ ෆර්ඩිනන්ඩ් රජතුමා සහ ඉසබෙලා කුමරිය අතර සිද්ධ වෙච්ච විවාහය. මේ විවාහයෙන් මොකද වුණේ? ඒ දෙන්නට අයිති වෙච්ච බල ප්‍රදේශ දෙක ඒකාබද්ධ වුණා. ඊට පස්සේ මොකද වුණේ? ඒ දෙන්නගේ මේ රාජධානි තුල හැදිච්ච ඒකාබද්ධ හමුදාව මොකද කළේ? ඉතුරු ප්‍රදේශ දෙක ආක්‍රමණය කරලා ඒවා තමන්ගේ රාජධානියට ඈඳාගත්තා. මේ විදිහට තමයි ස්පාඤ්ඤ ජාතික රාජ්‍ය බිහි වුණේ. එතකොට මේ බිහි වෙච්ච මේ රාජධානි පාලනය වුණේ රාජාණ්ඩුවක් මගින්. ඒ කියන්නේ රජ කෙනෙක් මගින් තමයි පාලනය වුණේ. ඊළාට අභ්‍යන්තර හා බාහිර කටයුතු සම්බන්ධයෙන් ස්වාධිපති බලය හිමිවීම. දැන් මේ රජුරවන්ට තිබුණ අසීමිත බලයක්. එතකොට මේ රජුරෝ තමයි මේ රට ඇතුලේ තියෙන මේ මධ්‍යගත බලය මේ තමන්ගේ පාලනයට යොදාගත්තේ. එතකොට මේ රටින් පිටස්තර ගනුදෙනු කරේ මේ රජ්ජුරුවොත් හරහා. එතකොට මේ රජ්ජුරුවන්ට අභ්‍යන්තර හා බාහිර වශයෙන් ලොකු අධිකාරි බලයක් හිමි වුණා. ඒකට තමයි අපි කියන්නේ අභ්‍යන්තර හා බාහිර කටයුතු සම්බන්ධයෙන් ස්වාධිපති බලයක් හිමිවීම කියලා. එතකොට මේ ජාතික රාජ්‍යයේ ආරම්භය හා විකාශනය ගැන කතා කරනකොට ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවසෙන් පස්සේ තමයි යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීම ආරම්භ වුණේ. එතකොට මේ අනුව යුරෝපයේ මුලින්ම බිහි වෙච්ච ජාතික රාජ්‍ය දෙකක් තියෙනවා. එංගලන්තය සහ ප්‍රංශය. ඊට පස්සේ තවත් ජාතික රාජ්‍ය ගණනාවක් යුරෝපය ඇතුලේ බිහි වුණා. ආරම්භක රට ඇවිල්ලා එංගලන්තය, ඊළඟට ප්‍රංශය. ඊළඟට 20 වෙනි සියවස වෙනකොට යුරෝපයේ පුරාම වගේම ලෝකයේ පුරාමත් මේ ජාතික රාජ්‍ය බිහිවීම සිද්ධ වුණා. දැන් අපි මෙතනදී හුඟක් වෙලාවට කතා කරන්නේ යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ හේතු. ඒතකොට ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ හේතු කියලා මෙතනදී අපි කතා කරන්නේ යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ හේතු. පළවෙනි එක තමයි රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ. මේ රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ කියන්නේ යුරෝපයේ ඉස්සර තිබුණේ ක්‍රිස්තියානි ආගම විතරයි. ඒ කියන්නේ දැන් ඔය අපි අදහන රෝමානු කතෝලික ආගමටම තමා මුලින් ක්‍රිස්තියානි ආගම කියන වචනය භාවිතා කළේ. එතකොට යුරෝපයේ එක්තරා කාල සීමාවකදී ඔය යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස සහ 15 වෙනි සියවස අතර කාලයේ යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ හුඟක් ආගමික බලපෑම් වලට යටත් වෙච්ච යුගයක්. ඒ යුගයට කියනවා අඳුරු යුගය කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට ස්වාධීනව තමන්ගේ නිර්මාණ කටයුතු වල යෙදෙන්නවත් ජීවත් වෙන්නවත් හුඟක් අයිතියක් නැතුව හිටියා වගේ කාලයක්. ඒ කියන්නේ ආගමික බලපෑම. හුඟක් වෙලාවට පල්ලියේ ආධිපත්‍යයට මිනිස්සු යට වෙලා හිටපු කාලයක්. එතකොට මේ කාල සීමාවේදී මේ මිනිස්සුන් කියන්නේ දැන් ඒ කාලේ අර තිබුච්ච වැඩවසම් ක්‍රමය යටතේ පූජකවරුන්ට සහ බිෂප්වරුන්ටත් අර මේ රදලයින්ට වගේ ඉඩම් අයිතිවාසිකම් ලැබුණා. ඉතින් මේ ඉඩම් අයිතිවාසිකම් ලැබුණාම ඒ හරහා ඒ අයට ලොකු ධනස්කන්ධයක් ලැබෙන්න පටන් ගත්තා. එතකොට මේ පූජකවරු මොකද කළේ? අර තමන්ට ලොකු ධනස්කන්ධයක් ලැබෙනකොට තමන්ගේ ප්‍රධාන කාර්ය වුණේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය හරිගස්සන එක.
එතකොට මේ මිනිසුන්ගේ ආධ්‍යාත්මය හරිගස්සන ඒ කාර්ය අමතක කරලා ඒ කාලේ හිටපු සමහර පූජකවරු ඊටාම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ජීවත් වෙන්න පටන් ගත්තා නිකන් සිටුවරු වගේ. ඉතින් අර සාමාන්‍ය මිනිසුන් හුඟක් මේ පූජකවරුන්ගේ ආධිපත්‍යයේ ඉදිරියේ ගොඩාක් බලපෑම් වලට ලක් වුණා. ඉතින් ඉපදීම, විවාහය, මරණය මේ සියලු දේටම මිනිසුන්ට පල්ලියට යන්න සිද්ධ වුණා. එතකොට මේ පල්ලිය මේ රාජකාරී කරනකොට ඒ කාලේ මේ මිනිසුන්ගෙන් යම් අය කිරීම කරලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ඒ කාලේ හිටව මේ සුඛෝපභෝගී ජීවිත ගත කරපු පූජක පැලැන්තියේ අය අර බයිබලයේ තියෙන නියම ආගමික කරුණු වලින් බැහැර තමන්ට හිතුමතේ යම් මතවාද ප්‍රකාශ කරන්න පටන් ගත්තා ඒ අයගේ වාසියට. ඉතින් මේ කාලේ හිටියා මේ ආගම සම්බන්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරු වගේ කීප දෙනෙක්. දැන් ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලන්ට පේන්න ගත්තා අර බයිබලේ දැන් ඒගොල්ලෝ දැන් මේ කියන කණ්ඩායම ඇවිල්ලා මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුනේ මේ දේව ධර්මය හොඳට හදාරපු අය. ඒගොල්ලන්ට පේන්න ගත්තා අර පූජකවරු දේශනා කරන දෙයත් බයිබලයේ සඳහන් දෙයත් අතර පරස්පරයක් තියෙනවා කියලා. ඉතින් මේ පරස්පරයක් තියෙනවා කියලා ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ මේවා ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පටන් ගත්තා. එතකොට මේ විවේචනය කරපු පුද්ගලයෝ තමයි ජෝන් හස් කියලා පුද්ගලෙක් තමයි මුලින්ම මේ ක්‍රිස්තියානි පල්ලියට එරෙහිව මේ පළමු ප්‍රහාරය එල්ල කළේ. එතකොට මේ ක්‍රිස්තියානි පූජකවරු මොකද කළේ? මේ ජෝන් හස්ව අත්අඩංගුවට අරන් නඩු හාලා එයාට මරණීය දණ්ඩනය නියම කළා. එයාව පුළුස්සලා මරලා දැම්මා. ඊළඟට තවත් පුද්ගලෙක් මේ විදියට මේ අර මේ පූජකවරුන්ගේ කටයුතු විවේචනය කළා ජෝන් වයික්ලිෆ් කියලා. එපාර ජෝන් වයික්ලිෆ්වත් ආගමික අධිකරණය ඉස්සරහට ගෙනල්ලා දඬුවම් දෙන්න අල්ලගන්න බැරුව ගියා. කොහොම හරි ජෝන් වයික්ලිෆ් මැරුණට පස්සේ මේගොල්ලෝ කොහොම හරි අර ජෝන් වයික්ලිෆ් බොමදානය කරපු තැන හොයාගෙන ඒ ජෝන් වයික්ලිෆ්ගේ ඇටකටු ටික පුළුස්සලා ඒ දඬුවම දුන්නා. ඔය වගේ මේ ඊළඟට මේ මතවාදය ප්‍රකාශ කරපු කෙනා තමයි මාටින් ලූතර්, ජර්මන් ජාතිකයෙක්. ඒකට මාටින් ලූතර් මේ අර මේ පූජකවරු කියන දේවල් විවේචනයට ලක් කළා. ඒ පාර මොකද කළේ? මාටින් ලූතරවත් කොහොම හරි අර ධර්මාධිකරණයට ගෙනල්ලා මරණ දඬුවම නියම කරන්න ගියේ. නමුත් මාටින් ලූතර් කොහොම හරි තමන්ගේ පණ බේරගෙන හැංගුණා. හැංගිලා ඉන්න ගමන් එයා මොකද කළේ? අර ලතින් භාෂාවෙන් ලියවිච්ච බයිබලය ජර්මන් භාෂාවට පරිවර්තනය කළා. දැන් ඒ කාලේ අර ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය හොයාගෙන තිබුණේ. ඉතින් ඒක නිසා අර පරිවර්තනය කරපු බයිබලයේ පිටපත් දහස් ගාණක් මුද්‍රණය කරලා ජර්මනියේ ඉන්න මිනිස්සු අතරේ බෙදා හැරියාම දැන් මිනිස්සුන්ට ලතින් භාෂාව කියවන්න බැරුව උනාට ජර්මන් භාෂාව කියවන්න පුළුවන්. එතකොට මේ මිනිස්සුන්ට අවබෝධ වුණා අර පූජකවරු දේශනා කරන දේ සහ බයිබලයේ තියෙන දේ අතර පරස්පරයක් තියෙනවා කියලා. මේකෙන් තමා මේ ක්‍රිස්තියානි සභාව දෙකට බෙදුණා රෝමානු කතෝලික සහ රෙපරමාදු වශයෙන්. එතකොට මේ රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණයෙන් මොකද වුණේ? අර පාප් වහන්සේට තිබිච්ච යුරෝපය තුල පාප් වහන්සේට තිබිච්ච අසීමිත බලය බිඳ වැටුණා. ඉතින් මෙතන මේක තවත් වැඩිදුර විස්තර කරන්න ගියොත් කාලය යනවා. මේ රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ ඔය මේ සමහර මේ පූජකයින්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම හරහා
යුරෝපයේ ක්‍රිස්තියානි සභාව දෙකඩ වීම. එතකොට දෙකඩ වීමෙන් කණ්ඩායම් දෙකක් ඇති වුණා. රෝමානු කතෝලික සහ රෙපරමාදු. එතකොට රෝමානු කතෝලික කණ්ඩායමේ ප්‍රධානියා තමයි පාප් වහන්සේ. එතකොට අනිත් රෙපරමාදු භක්තිකයෝ අර බයිබලයේ තියෙන දේ අදහන බවට පත් වුණා. ඉතින් දැන් මේ යුරෝපයේ මේ රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ ඇතිවීම ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ එක හේතුවක් වුණා. දෙවැනි හේතුව තමයි පුනරුදය. එතකොට මේ පුනරුදය ඇති වුණේ ක්‍රිස්තු වර්ෂ 1453 දී තුර්කිවරු කොන්ස්ටන්තිනෝපල් නගරය අල්ලගත්තා. කොන්ස්ටන්තිනෝපල් නගරය කියන්නේ යුරෝපය සහ පෙරදිග අතර බහණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය. එතකොට මේ මධ්‍යස්ථානය තුර්කිවරු අල්ලගත්තාම මේ කොන්ස්ටන්තිනෝපල් නගරයේ හිටපු මේ ග්‍රීක රෝම උගත්තු අර තමන්ගේ ගාව තිබිච්ච පොතපත අරගෙන යුරෝපය පැත්තට ආවා. එතකොට ඒ පොත් කියවලා මේ මිනිස්සු තුළ ලොකු පිපිදීමක් ඇති වුණා. අර ග්‍රීක රෝම යුගවල තිබිච්ච කලාවන් ඒ කාලයේ තිබිච්ච යම් යම් විද්‍යාත්මක අදහස් මේවා ගැන මේ මිනිස්සුන්ට අවබෝධයක් ඇති වෙන්න ගත්තා. ඒ කාලේ මිනිස්සුන්ට ලොකු ආසාවක් වුණා මේ ලතින් භාෂාව ඉගෙන ගන්න. මොකද අර පොත්වල තියෙන ඒවා ලියවිලා තිබුණේ ලතින් භාෂාවෙන්. ඉතින් ඒ කාලේ මිනිස්සු ලතින් භාෂාව ඉගෙනගෙන අර පොත් කියවලා ඒවයේ තියෙන දේවල් දැකලා අවබෝධ කරගෙන ඒ ඇති කරපු පරිවර්තනය තමයි පුනරුදය කියන්නේ. එතකොට මේ පුනරුදයෙන් ලොකු යුරෝපය ඇතුලේ අර විද්‍යාව ඊළඟට මේ සාහිත්‍ය කලාව මේ වගේ මේ ක්ෂේත්‍රවල ලොකු පිපිදීමක් ඇති වුණා. ඊළඟට වැඩවසම් ක්‍රමය බිඳ වැටි ධනවාදී ආර්ථිකයක් ගොඩ නැගීම. අර මං කිව්වේ අර මීට කලින් ඔයගොල්ලන්ට මං හිතන්නේ මම මේක කිව්වා අර යුරෝපයේ රජවරු තමන්ට හිතවත් රදලයින්ට තමන්ගේ රාජධානියේ කොටස් බෙදලා දීලා ඊට පස්සේ ඒ රදලයෝ තවත් දෙවන පෙළ රදලයන්ට ඉඩම් ලබා දුන්නා. ඒ දෙවන පෙළ රදලයෝ මිනිස්සුන්ට මේ ඉඩම් කොටස් දුන්නා. ඒකට මිනිස්සු ඒ ඉඩම් කොටස් වගා කරලා ඒවයෙන් තමන්ට කොටසක් තියාගෙන අනිත් කොටස් බදු වශයෙන් රදලයන්ට ලබා දුන්නා. ඒ ක්‍රමයට අපි කිව්වා ඒ මිනිසුන්ට අපි කිව්වා ප්‍රවේණි දාසයෝ කියලා. එතකොට මෙන්න මේ ප්‍රවේණි ක්‍රමයට තමයි මේ වැඩවසම් ක්‍රමය කියන්නේ. එතකොට මේ වැඩවසම් ක්‍රමය මේ බිඳ වැටීමක් සිද්ධ වුණා යුරෝපයේදී. එතකොට මේ වැඩවසම් ක්‍රමය බිඳ වැටීමට බලපෑ ප්‍රධානම කාරණය තමයි යුරෝපයේ තිබිච්ච කුරුස යුද්ධ. කුරුස යුද්ධ කියන්නේ මේ අර කොන්ස්ටන්තිනෝපල් නගරය අල්ලගත්තු තුර්කිවරු ක්‍රිස්තියානි භක්තිකයන්ගේ භක්ත්‍යාදරයට පත්වෙච්ච ජෙරුසලම නගරය අල්ලගත්තා. මේ ජෙරුසලම නගරය අල්ලගත්තට පස්සේ අර යුරෝපයේ ඉඳලා මේ ජේසුස් වහන්සේගේ උපත මේ වගේ දේවල් සිද්ධ වෙච්ච තැන් බලන්න යුරෝපයේ ඉඳලා වන්දනාකාරයෝ ආවා. ජෙරුසලම අල්ලගත්තු තුර්කිවරු ඒ යුරෝපයේ ඉඳලා ආපු වන්දනාකාරයින්ට හිරිහැර කරනකොට පාප් වහන්සේගේ ඉල්ලීම මත යුරෝපයේ රටවල් වල රජවරු හමුදා එව්වා ජෙරුසලම අල්ලගන්න. එතකොට මේ ජෙරුසලම අල්ලගන්න මේ හමුදා සේනාංක 5 පාරක් විතර ගියා. පළවෙනි සැරේ ගියා අය ජෙරුසලම අල්ලගත්තා. නමුත් ජෙරුසලම අල්ලගෙන ඒගොල්ලෝ එතන ආරක්ෂාවට හමුදාවක් තියලා ආපහු ආවා. ඒ ආවාම තුර්කිවරු නැවත ඒ ප්‍රදේශය අල්ලගත්තා. එතකොට නැවත මේ ප්‍රදේශය අල්ලගන්න කුරුස යුද්ධ 2 3 4 5 වශයෙන් කුරුස යුද්ධ 5ක් ගියා. නමුත් ඒ පස්සේ ගිය කණ්ඩායම් කිසිම කෙනෙකුට නැවත ජෙරුසලම අල්ලගන්න ලැබුණේ නැහැ. නමුත් මේ
කුරුස යුද්ධවලට සහභාගි වෙන්න යුරෝපයේ ඉඳලා ගිය හමුදා බටයෝ ඇවිල්ලා අර ප්‍රවේණි දාසයෝ අර ප්‍රවේණි වල වැඩ කර හිටපු මිනිස්සු. දැන් මේ මිනිස්සු අර ලිඳේ ඉන්න ගෙම්බෝ ටික වගේ ප්‍රවේණිය ඇතුලේ හිටියා, ඔය කුඹුරු කොටාගෙන හිටියා මිසක් වටපිට ලෝකයක් දැකලා තිබුණේ නැහැ. දැන් මේ මිනිස්සු මොකද වුනේ? ඒ මිනිස්සු අර ජෙරුසලම අත්පත් කරගන්න යන යුද්ධයේදී මැද පෙරදිග ප්‍රදේශවලදී දැක්කා අර ආසියාතික ප්‍රදේශවලින් ගෙනල්ලා විකුණන වෙළඳ භාණ්ඩ. සමහර මේ කුරුස යුද්ධ බටයෝ මොකද කළේ? අර තමන් යන යුද්ධේ පැත්තක තියලා තමන්ගේ අතේ තිබිච්ච ආයුධ පෙන්නලා අර නිරායුධ අරාබි වෙළෙන්දෝ ගාව තිබිච්ච වෙළඳ භාණ්ඩ පැහැරගත්තා. මේ වෙළඳ භාණ්ඩ පැහැරගත්තු අය ඒවා යුරෝපයේ පැත්තට ගෙනල්ලා අලෙවි කළා. අලෙවි කරලා එකෙන් ලොකු ධනස්කන්ධයක් උපය ගත්තා. ඊට පස්සේ මේ අය මොකද කරේ? දිගින් දිගටම අර අරාබි වෙළෙන්දොත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. දැන් ප්‍රවේණි දාසයෝ විදියට හිටපු මේ අය අර වෙළඳාම හරහා ලොකු ධනස්කන්ධයක් උපය ගත්තා. මේ ධනස්කන්ධයක් උපය ගත්ත මේ කණ්ඩායම අලුත් මධ්‍යම පන්තියක් විදියට යුරෝපය තුල වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ මධ්‍යම පන්තිය තුලින් නීතිඥවරු, වෛද්‍යවරු, ගුරුවරු වගේ අය බිහි වෙන්න පටන් ගත්තා. එතකොට දැන් මේ විදියට අර ප්‍රවේණි වල හිටපු ප්‍රවේණි දාසයෝ සමහර අය යුද්ධෙදී මැරුණා. සමහර තැන්වලදී ප්‍රවේණියේ අයිතිකාරයා ඉඩම් හිමියා මැරුණාම ප්‍රවේණි දාසයෝ ඒ ඉඩම් අයිති කරගත්තා. සමහර ප්‍රවේණි දාසයෝ මම අර කිව්වා වගේ යුද්ධේ පැත්තක තියලා අරාබිකාරයොත් එක්ක වෙළඳාම් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මේ විදියට මේ වෙනකොට මොකද වුනේ? වැඩවසම් ක්‍රමය බිඳ වැටිලා ධනවාදී ආර්ථිකයක් ගොඩ නැගෙන්න පටන් ගත්තා. ඊළඟට ඔය නිකලස් කොපර්නිකස්, ජොහෑනස් කේප්ලර්, ගැලිලියෝ ගැලිලි වගේ අය නව විද්‍යාත්මක සොයා ගැනීම් සිදු කරුවා. එතකොට ඒ විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් ජාතික රාජ්‍ය බිහිවීමට බලපෑ හේතුවක් වුණා. එතකොට මේ ජාතික රාජ්‍ය බිහි වෙන්න අවශ්‍ය ආගමික පදනම සැපයුවේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණ වලින්. එතකොට ඒකට තවත් උපකාරී වුණා නිකෝලයි මැකියාවේලි, ජීන් බොඩෑන්, තෝමස් හොබ්ස් වගේ දේශපාලන චින්තකයන්ගේ අදහස්. ඒ අයගේ අදහස් මේ ජාතික රාජ්‍ය පිළිබඳ සංකල්පය ශක්තිමත් තත්වයකට ගේන්න උපකාර වුණා. එතකොට දැන් ඒ කාලේ අපි දන්නවා මුලින්ම මේ ඔය දේශ ගවේෂණ වලට ආවේ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල්. ඒ තමයි අර මුල් ජාතික රාජ්‍ය. එතකොට ඒවා මේ ජාතික රාජ්‍ය විදියට නැගී හිටින්න හේතු වෙච්ච කරුණු කීපයක් තිබුණා. පළවෙනි එක තමයි ජාතික ඒකාග්‍රතාවය. ඒ කියන්නේ ඒ ජාතීන් අතර තිබිච්ච එකමුතුකම. ඊළඟ එක යුද හා නාවික ශක්තිය. මේ ජාතික රාජ්‍ය විදියට මුලින් බිහි වෙච්ච රාජ්‍යවල හොඳ යුද ශක්තියක් තිබුණා. ඒ වගේම නාවික ශක්තියක් තිබුණා. එතකොට මේ යුද හා නාවික ශක්තිය හරහා ඒගොල්ලෝ මොකද කළේ? මේ පෙරදිග ප්‍රදේශවලට ඇවිල්ලා මේ පෙරදිග ප්‍රදේශවල තියෙන වෙළඳ භාණ්ඩ මිලදී අරගෙන ඒවා යුරෝපයට ගෙනහිල්ලා ලාභ තියාගෙන වෙළඳාම් කරන්න පටන් ගත්තා. මේ විදියට පෘතුගාලය, ස්පාඤ්ඤය වගේ රටවල් මුල් කාලයේදී දියුණු ආර්ථික තත්ත්වයකට පත් වුණා. නමුත් පස්සේ කාලයකදී ඒ තැන එංගලන්තය විසින් අත්පත් කරගත්තා.
ඊළඟට එම ජාතීන් සතු වූ නිර්මාණශීලී හැකියාව. දැන් නිකම්ම මේ ගිහිලා මේ අධිරාජ්‍යයක් පිහිටුව ගන්න දේශ ගවේෂණය කරන්න බෑනේ. එතකොට දැන් ඒ අය ගාව තිබුණා ලොකු අධිෂ්ඨාන ශක්තියක්. ඊළඟට මේ අර වගේ ඈත ප්‍රදේශවලට යාත්‍රා කරන්න හැකි මුහුදු යාත්‍රා නිෂ්පාදනය කිරීමේ හැකියාව මේ අයට තිබුණා. ඉතින් ඒ ජාතින් සතු වෙච්ච නිර්මාණශීලී හැකියාව ඒ අයට උපකාරී වුණා මේ ප්‍රබල ජාතික රාජ්‍යයන් විදියට නැගී එන්න. ඊළඟට දැන් අපි කතා කරමු මේ රාජ්‍යයේ භූමිකාව. එතකොට මේ රාජ්‍යයක් කියන්නේ දැන් අපි දන්නවා ලෝකයේ සමහර රටවල් තියෙනවා විශාල රටවල්. දැන් රුසියාව, කැනඩාව, චීනය වගේ රටවල් විශාල රටවල්. ඊළඟට පෘතුගාලය, ඇල්බේනියාව ඒ වගේ රටවල් ගත්තොත් ඒවා මේ කුඩා රටවල්. දැන් ලංකාව ගත්තොත් ලංකාවත් කුඩා රටක්. එතකොට මේ ජාතික රාජ්‍ය කියන ඒවා විශාල භූමි ප්‍රදේශවලත් නිර්මාණය වෙලා තියෙනවා, කුඩා භූමි ප්‍රදේශවලත් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට සමහර ජාතික රාජ්‍යවල විශාල ජනගහනයක් ඉන්නවා. ඒ වගේම සමහර ජාතික රාජ්‍යවල කුඩා ජන සංඛ්‍යාවක් ඉන්නවා. එතකොට දැන් මේ නූතන ජාතික රාජ්‍යවල මේ භූමි ප්‍රමාණය හා ජන සංඛ්‍යාව සැලකිල්ලට ගත්තාම ඒ හා මේ සාපේක්ෂව එයාට මූණ දෙන්න වෙලා තියෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නත් සංකීර්ණයි. දැන් සමහර රටවල් වල ගත්තොත් එතකොට මේ ජනවාර්ගික විවිධත්වයේ තියෙන රටවල් තියෙනවා. ඊළඟට ආර්ථික විෂමතා ඉන්න මිනිස්සු ඉන්නවා. ආර්ථික ඒ කියන්නේ ආර්ථික තත්ත්වය හැමෝගෙම එක වගේ නෙමෙයි. සමහරු ධනවත්, සමහරු දුප්පත්. ඉතින් මේ ප්‍රශ්න විසඳන්න ඊළඟට සමාජ සාධාරණත්වය, ඊළඟට සමානාත්මතාවය ආරක්ෂා කරන්න ඕනේ. ඊළඟට මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ඕනේ. එතකොට රාජ්‍යයේ භූමිකාව තමයි සමාජ සාධාරණත්වය හා සමානත්වය ආරක්ෂා වෙන විදියට කටයුතු කිරීම සහ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. එතකොට රාජ්‍යයකට පැවරෙන කාර්යයන් තියෙනවා. පළවෙනි එක තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ රටේ ඉන්න සෑම පුද්ගලයෙකුටම තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳගෙන නිදහස ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න නම් රට ඇතුලේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. රට ඇතුලේ සාමය ආරක්ෂා වෙන්න ඕනේ. ඊළඟට ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම. කියන්නේ රටේ ආර්ථිකය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට රටේ දේශපාලන ගැටුම් ඇති නොවන විදියට, ගැටලු ඇති නොවන විදියට රටේ දේශපාලනය ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට සමාජ සුබසාධන සේවා සැපයීම. දැන් සමාජ සුබසාධන සේවා සැපයීම කියපුවාම දැන් සමාජයේ ඉන්නවා සමහර මිනිස්සුන්ට හැකි අය ඉන්නවා, නැති බැරි අය ඉන්නවා. ඉතින් නැති බැරි මිනිස්සු වෙනුවෙන් යම් යම් සුබසාධන සේවා පවත්වාගෙන යන්න ඕනේ මේ මිනිසුන්ව ජීවත් කරවන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දැන් ලංකාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න කාලේ මේ ක්‍රියාත්මක වුණා ජනසවිය කියලා. එතකොට ජනසවියෙන් මොකද කරේ? යම්කිසි මුදලක් දුප්පත් අයගේ ගිණුමක තැන්පත් වෙනවා. ඒ වගේම ආහාර මුද්දර ක්‍රමයක් තිබුණා. ඒකට ඒ ආහාර මුද්දර වලට එයාට යම් ජීවත් වීමට අත්‍යවශ්‍ය ප්‍රධාන ආහාර වර්ග මේ සම්පකාර ආයතනයකින් ඒ කියන්නේ මුදල් ගෙවන්න ඕනේ අර ආහාර මුද්දරේට ඒ ආහාර ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්කම තිබුණා. දැන් ඒකම තමයි දැන් වෙනත් නමකින් දැන් ක්‍රියාත්මක වෙනවා සමෘද්ධිය. එතකොට මේවා මේ
එක්තරා විදිහකට බලනකොට අර දිලිඳුකම තුරන් කිරීමට කටයුතු කරනවා තමයි කියන්නේ. දැන් මේකේ අපි සමාජ සුබ සාධන සේවා සැපයීම ඊළඟ එක දිලිඳුකම තුරන් කිරීමට කටයුතු කිරීම. ඒකට සමාජ සුබ සාධන සේවා විදිහට දැන් ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යනවා. ඕන කෙනෙකුට සල්ලි නොගෙවා ඉස්පිරිතාලට ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර පෝලිමක ගිහිල්ලා තමයි යන්න ඕනේ. නමුත් නොමිලේ ඒවා ලැබෙනවා. එතකොට සමහර වයසක අයට දෙනවා මේ දීමනාවක්. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ප්‍රමාණවත්ම නැහැ. නමුත් යම්කිසි දීමනාවක් දීමනා දෙනවා ඒ වගේ මේ දුප්පත් මිනිස්සුන්ට වයසක අයට. ඉතින් ඒව තමයි සමාජ සුබසාධක සේවා සහ දිලිඳුකම තුරන් කිරීමට කටයුතු කිරීම. ඊළඟට පොදු සේවා පවත්වාගෙන යාම. දැන් අපි ගත්තොත් එහෙම දුම්රිය සේවය පොදු සේවයක්. බස් ලංගම බස් රථ පොදු සේවයක්. ඒ කියන්නේ හැමෝටම පොදුවේ පරිහරණය කරන්න පුළුවන් මේ තැන්. ඊළඟට සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම. කියන්නේ රටේ දියුණුවට අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කිරීම. ඊළඟට යුද කැරලි කෝලාහල වාර්ගික අර්බුද වැනි ගැටුම් විසඳීම. ඒකට රටක ගත්තාම යුද කැරලි කෝලාහල තියෙන රටවල් තියෙනවා, වාර්ගික අර්බුද තියෙන රටවල් තියෙනවා. දැන් ඒවා විසඳීම. දැන් අපි ලංකාව ගත්තොත් අපිට ওই ප්‍රශ්නේ තිබුණා. දැන් අවුරුදු 30ක් විතර LTT සංවිධානයත් එක්ක යුද්ධ කෙරුවා. එතකොට ඒගොල්ලෝ මේ ඉස්සරහට දැම්මේ වාර්ගික අර්බුදයක්. ඇත්තටම වාර්ගික අර්බුදයකට වඩා එතන නම් තිබුණේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ඉතින් නමුත් ඒ වර්ගයට අයත් අය කියන තාමත් කියන ඒගොල්ලන්ගේ වාර්ගික ගැටලු තියෙනවා කියලා. හැබැයි කියන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමේ, හුඟක් වෙලාවට දේශපාලකයෝ තමයි මෙහෙම ගැටලු තියෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් ජාතික රාජ්‍යයක් නැත්නම් රාජ්‍යයට පැවරෙන භූමිකාවෙන් එකක් තමයි යුද කැරලි කෝලාහල වාර්ගික අර්බුද වැනි ගැටුම් විසඳීම. ඊළඟ එක තමයි මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම. එතකොට මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ඕනේ, ඒක වැඩි දියුණු කරන්නත් ඕනේ. ඉතින් ඕක තමයි මේ රාජ්‍යයේ භූමිකාව. ඊළඟට මේ ක්‍රියාකාරකම් 1.1 යටතේ කියනවා දිලිඳුකම තුරන් කිරීම හා සමාජ සුබසාධන සේවා සැපීම සඳහා රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාමාර්ගවලට නිදසුන් දක්වමින් බිත්ති පුවත්පතකට සුදුසු ලිපියක් සකස් කරන්න කියලා. එතකොට ලංකාවේ දිලිඳුකම තුරන් කිරීම යටතේ තමයි ඔය මේ සමෘද්ධිය ක්‍රියාත්මක කරනවා. ඊළඟට ඔය ගොවි විශ්‍රාම වැටුප් දෙනවා. ඊළඟට වැඩිහිටි දීමනා දෙනවා. ඊළඟට මේ තව මේ රජය මගින් නඩත්තු කරන වැඩිහිටි නිවාස තියෙනවා. මෙන්න මේ වගේ දේවල් සම්බන්ධ තොරතුරු හොයාගෙන ඔයගලන්ට ඒ සම්බන්ධව මේ බිත්ති පුවත්පතකට සුදුසු ලිපියක් සකස් කරන්න. ඊළඟට අපි කතා කරන්න යනවා රාජ්‍යයන්ගේ ස්වරූප. එතකොට මේ ලෝකේ රාජ්‍යයන් ගත්තාම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාදේශීය පාලන ආයතන අතර බලය බෙදලා තියෙන ආකාරය අනුව රාජ්‍යයන් වර්ගීකරණයක් කරලා තියෙනවා. මේ වර්ගීකරණය තමයි ඒකීය රාජ්‍ය සහ සංධීය රාජ්‍ය. ඒ කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුව කියන්නේ මේ මහා රජය සහ ප්‍රාදේශීය පාලන ආයතන අතර බලය බෙදා තියෙන විදිහ. දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ තියෙනවා පාර්ලිමේන්තුව තියෙනවා, ඊළඟට පළාත් සභාව තියෙනවා, ඊළඟට පළාත් පාලන ආයතන තියෙනවා. එතකොට ඒ වලට බලය බෙදලා තියෙනවා.
යම් යම් බලතල ඒ සභාවලටත් දීලා තියෙනවා. එතකොට දැන් මේ බලය බෙදලා තියෙන ආකාරය අනුව ප්‍රධාන විදියකට මේ රාජ්‍යයන් වර්ග කරලා තියෙනවා. පළවෙනි එක ඒකීය රාජ්‍ය, අනිත් එක සංධීය රාජ්‍ය. එතකොට ඒකීය රාජ්‍යයක් කියන්නේ මොකද්ද? එක මධ්‍යම ආණ්ඩුවක් යටතේ බලය ඒකරාශී වූ රාජ්‍යයක් ඒකීය රාජ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ එක මධ්‍යම ආණ්ඩුවක් තියෙන්නේ. එතකොට මේ මධ්‍යම ආණ්ඩුවට තමයි ඔක්කොම බලය මධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ වගේ රාජ්‍යයකට අපි කියනවා ඒකීය රාජ්‍යයක් කියලා. එතකොට ඒකේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ මේ මධ්‍යම ආණ්ඩුව. එතකොට ඒකීය රාජ්‍යයක ප්‍රාදේශීය පාලන ආයතන වලට මධ්‍යම ආණ්ඩුව පවර්ලා දෙන පරිපාලන බලතල තියෙනවා. දැන් මේ ඒකීය රාජ්‍යයකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ලංකාව. ඊළඟට මහා බ්‍රිතාන්‍ය. එතකොට දැන් ලංකාව දැන් අපි කියන්නේ එකම මධ්‍යම ආණ්ඩුවක් යටතේ පවත්වාගෙන රාජ්‍යයක් කියලානේ. එතකොට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා මේ පළාත් සභා. එතකොට මේ පළාත් සභා මේ ක්‍රමයක් තියෙන්න පුළුවන් ඒකීය රාජ්‍යයක් ඇතුලේ. දැන් ලංකාවේ ඇතුලේ ගත්තාම දැන් ලංකාව ඇවිල්ලා ඒකීය රාජ්‍යයක්. ඒ ඒකීය රාජ්‍යයේ මේ පළාත් පාලන ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ ලංකාවේ පළාත් පාලන වලට තියෙන්නේ తాවකාලික බලයක්. මේකේ අවසාන ස්ථීර බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. එතකොට මේ දැන් ලංකාවේ දැන් බැලුවාම දැන් පළාත් සභා මේ දවස්වල විසිරුවා ඇරලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ෂෝක් එකට මේ ලංකාවේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඉතින් දැන් අපි අර කිව්වනේ රාජ්‍ය වර්ග දෙකක් තියෙනවා කියලා. ඒකීය රාජ්‍ය සහ සංධීය රාජ්‍ය. මධ්‍යම ආණ්ඩුවෙන් මේ බලතල බෙදලා හැරලා තියෙනවා නම් ඒ වලට අපි කිව්වේ සංධීය රාජ්‍යයක් කියලා. එතකොට දැන් මේ ලංකාවේ පළාත් පාලන සභාව කියන්නේ ලංකාවේ පළාත් සභාව කියන ලක්ෂණය සංධීය ලක්ෂණයක් නෙමෙයි. එතකොට ලංකාව ඇවිල්ලා එක මධ්‍යම ආණ්ඩුවක් යටතේ බලය ඒකරාශී වෙච්ච රාජ්‍යයක්. එතකොට ඒකට කියනවා ඒකීය රාජ්‍යයක් කියලා. එතකොට ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ වගකීම හිමිවන්නේ මේ මධ්‍යම ආණ්ඩුවට. එතකොට උදාහරණ විදියට අපිට කියන්න පුළුවන් මේ ඒකීය රාජ්‍ය වලට මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව. එතකොට මොකද්ද මේ සංධීය රාජ්‍යයක් කියන්නේ? සංධීය රාජ්‍යයක් නැත්නම් අපි ඒකට කියනවා ෆෙඩරල් ස්ටේට් කියලා. එතකොට මේකේ තියෙනවා තල දෙකක ආණ්ඩු ක්‍රියාත්මක වන පාලන ක්‍රම. තල දෙකක ආණ්ඩු ක්‍රියාත්මක වන පාලන ක්‍රම සහිත රාජ්‍යයකට අපි කියනවා සංධීය රාජ්‍යයක් කියලා. එතකොට මේකේ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ බලය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාදේශීය මට්ටමේ පාලන එකක මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ සමහර රටවල් වල තියෙනවා ප්‍රාන්ත. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ඕස්ට්‍රේලියාවේ තියෙනවා ප්‍රාන්ත. උතුරු ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව, බටහිර ඕස්ට්‍රේලියාව ඔය විදිහට ඊළඟට තස්මේනියාව මේ වගේ මේ ප්‍රාන්ත තියෙනවා. එතකොට ඒ රටවල් වල මධ්‍යම ආණ්ඩුවට වෙනම බලතල තියෙනවා. එතකොට මධ්‍යම ආණ්ඩුවෙන් විමධ්‍යගත කරපු බලතල වගේක් තියෙනවා මේ ප්‍රාදේශීය ප්‍රාන්ත ආණ්ඩු වලට. දැන් මේ සංධීය රාජ්‍යයක් කියන එක නිර්වචනය කළොත් සංධීය රාජ්‍යයක් කියන්නේ රාජ්‍ය බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් මධ්‍යම ආණ්ඩුවක් හා ප්‍රාදේශීය ආණ්ඩු අතර බෙදා හැර පාලනය කරන ලබන ආණ්ඩුවකි. එතකොට දැන් මේකේ මේ
ප්‍රශ්නයක් දීලා තියෙනවා ඒකීය රාජ්‍යයක හා සංධීය රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණ වෙන්වෙන්ව වගුගත කරන්න කියලා. දැන් මේකේ අපි වගුගත කළොත් එහෙම අපි වම් පැත්තට ඒකීය රාජ්‍ය ලියනවා දකුණු පැත්තට සංධීය රාජ්‍ය. එතකොට ඒකීය රාජ්‍ය වලට උදාහරණ විදිහට අපිට ලියන්න පුළුවන් මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව. සංධීය රාජ්‍ය වලට උදාහරණ ලියන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව. එතකොට ඒකීය රාජ්‍යයක් කියන්නේ ඒකීය රාජ්‍ය යටතේ පළවෙනි කාරණය වෙන්නේ ඒකීය රාජ්‍යයක් යනු රාජ්‍ය බලය එකම මධ්‍යම ආණ්ඩුවක් යටතේ පමණක් පවත්වාගෙන යන රාජ්‍යයන්ය. එතකොට සංධීය රාජ්‍යයක් කියන්නේ සංධීය රාජ්‍යයක් යනු රාජ්‍ය බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් මධ්‍යම ආණ්ඩුවක් හා ප්‍රාදේශීය ආණ්ඩු වරහන් ඇතුළේ ලියන්න පුළුවන් අපිට ප්‍රාන්ත ආණ්ඩු අතර බෙදා හැර පාලනය කරනු ලබන ආණ්ඩුවකි. එතකොට මේ සංධීය රාජ්‍යවල කතා කරනකොට බලය බෙදා දීමේදී මුදල් ක්‍රම සම්පාදන ආරක්ෂාව වැනි කරුණු මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාදේශීය වැදගත්කමක් ඇති කරුණු ප්‍රාදේශීය ආණ්ඩුවලටත් බෙදා දීම සිරිතකි. ඊළඟට දෙපක්ෂයටම අයත් බලතල ලැයිස්තුවක් ඇති අතර දෙපක්ෂයටම නැති බලතල ලැයිස්තුවක්ද ඇත. දැන් කියන්නේ දැන් මේ බලය බෙදා දීමේදී අර ප්‍රධාන බලතල මධ්‍යම ආණ්ඩුවට තියාගෙන ප්‍රාදේශීය වැදගත්කමක් තියෙන බලතල ප්‍රාදේශීය ආණ්ඩුවට බෙදා දීලා තියෙනවා. ඊළඟට ඒකේ බලතල ලැයිස්තුවක් තියෙනවා. ඒ දෙගොල්ලන්ටම තියෙන බලතල. තව ලැයිස්තුවක් තියෙනවා දෙගොල්ලන්ටම නැති බලතල තියෙන ලැයිස්තුවක්. ඊළඟට ඒකීය රාජ්‍යයේ ව්‍යවස්ථාව මේක ලිඛිත ව්‍යවස්ථාවක් වෙන්නත් පුළුවන් අලිඛිත ව්‍යවස්ථාවක් වෙන්න පුළුවන්. ලිඛිත ව්‍යවස්ථාවක් කියන්නේ ලියලා තියෙනවා. මේක අකුරෙන් ලියලා තියෙනවා. අලිඛිත කියන්නේ මේ ව්‍යවස්ථාව මේ ලියලා නැහැ. නමුත් සිරිතක් සම්ප්‍රදායක් විදිහට පවත්වාගෙන යනවා. එතකොට ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවක් වෙන්නත් පුළුවන් අලිඛිත ව්‍යවස්ථාවක් වෙන්නත් පුළුවන්. නමුත් සංධීය රාජ්‍යයකදී අවශ්‍යයෙන්ම මධ්‍යම රජයේ බලතල ලියලා තියන්න ඕනේ ප්‍රාදේශීය ආණ්ඩුවල බලතල ලියලා තියෙන්න ඕනේ ඊළඟට මේ දෙකටම පොදු බලතල මෙන්න මේවයි කියලා ලියන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍යයෙන්ම සංධීය රාජ්‍යයක තියෙන්නේ ලිඛිත ව්‍යවස්ථාවක්. ඊළඟට ඒකීය රාජ්‍යයකදී උත්තර මන්ත්‍රී මණ්ඩලයක් අවශ්‍ය නොවේ. දැන් අපි දන්නවා අර සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන කාලේ ලංකාවේ 1947 ඉඳලා 1972 වෙනකල් උත්තර මන්ත්‍රී මණ්ඩලයක් තිබුණා. උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්තම් ඒකට කිව්වා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය කියලා. එතකොට ඒකීය රාජ්‍යයක් තුළ දැන් 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනකොට උත්තර මන්ත්‍රී මණ්ඩලය කියන එක අහෝසි කළා. එතකොට ලංකාවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් හෝ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ ඒකීය රාජ්‍ය ක්‍රමය තුළ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් අවශ්‍ය නොවේ. නමුත් සංධීය රාජ්‍ය ක්‍රමය තුළ උත්තර මන්ත්‍රී මණ්ඩලය අනිවාර්ය අංගයක්. එතකොට මේ උත්තර මන්ත්‍රී මණ්ඩලය පත් කරලා තියෙන්නේ අර ප්‍රාදේශීය නැත්තම් ප්‍රාන්ත ආණ්ඩු ඒවයේ ඉන්න ජනසංඛ්‍යාවට සාපේක්ෂව ඒ එක එක ප්‍රාන්ත ආණ්ඩු වලින් නම් කරපු මන්ත්‍රීවරුන්ගෙන් තමයි මේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සමන්විත වෙලා තියෙන්නේ. එතකොට මධ්‍යම ආණ්ඩුවටවත් ප්‍රාදේශීය ආණ්ඩුවලටවත් බලහත්කාරයෙන් Tamanට අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කරන්න බෑ.
අර උත්තර මන්ත්‍රී මණ්ඩලය නැත්තම් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතියට යටත්ව තමයි හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට සංධීය රාජ්‍ය ක්‍රමය තුල උත්තර මන්ත්‍රී මණ්ඩලය අනිවාර්ය අංගයකි. එතකොට අර ඒ ක්‍රියාකාරකමෙත් කියන ලක්ෂණ ටික තමයි ඔය මම කිව්වේ ඒකීය රාජ්‍යයක හා සංධීය රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණ වෙන්වෙන්ව වගුගත කරන්න. එතකොට ඒකීය රාජ්‍යයක් කියන්නේ රාජ්‍ය බලය එකම මධ්‍යම ආණ්ඩුවක් යටතේ පමණක් පවත්වාගෙන යන රාජ්‍යයක්. සංධීය රාජ්‍යයක් කියන්නේ රාජ්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් මධ්‍යම ආණ්ඩුවක් හා ප්‍රාදේශීය ආණ්ඩුව අතර බෙදා හැර පාලනය කරන ලබනු ආණ්ඩුවකි. එතකොට ඒකීය රාජ්‍යයක ව්‍යවස්ථාව ලිඛිත හෝ අලිඛිත ව්‍යවස්ථාවක් විය හැක. සංධීය රාජ්‍යයක අවශ්‍යයෙන්ම ලිඛිත ව්‍යවස්ථාවකි. ඒකීය රාජ්‍ය යටතේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් අවශ්‍ය නොවේ. සංධීය රාජ්‍ය යටතේ උත්තර මන්ත්‍රී මණ්ඩලය අනිවාර්ය අංගයකි. එහෙනම් අපි මෙතනින් අදට පාඩම මේ නවත්තමු. ඊළඟ දවසේ අපි ආණ්ඩුව කියන පාඩම පටන් ගන්නවා. මම මේ සම්බන්ධව මේ ප්‍රශ්නෝත්තර කොලයක් ඉදිරියේදී ලැබෙන්න සලස්වන්නම්. ආයුබෝවන්.